අවසානට සාකච්ඡා කළේ මෙන්න මේ මාතෘකාව. බලන්න මේකද කියලා. යථානුරූපී ප්‍රකාශන. යථානුරූපී ප්‍රකාශන සහ අභිමතානුරූපී ප්‍රකාශන. අභිමතානුරූපී ප්‍රකාශන. මෙන්න මේ කියන මාතෘකාව තමයි අපි අවසානට සාකච්ඡා කළේ ඔයාගේ ඉරිදා දවසේ. ඒ හින්දා මම පොඩි මතක් කිරීමක් කරන්නම් හැමෝටම අහපව් මතක් වෙන්න. මේ යථානුරූපී ප්‍රකාශන හා අභිමතානුරූපී ප්‍රකාශ කියන්නේ මොනවද කියලා. දැන් අද දවසේම පන්තියට ආපු අයට එකපාරම මේක අල්ලගන්න බැරි වෙයි. එක ටියුට් එකක් තියෙන දරුවෙක් ඉන්නවා. ඒ කාටද? ඒ කියන්නේ අලුතෙන්මද පුතේ පන්තියට සම්බන්ධ වුණේ කවුද? සහන් නේද? අලුතෙන්මද පන්තියට සම්බන්ධ වුණේ පුතේ? මට මයික් එක ඔන් කරලා කියන්නකෝ. එයාට මං අනිත් ටියුට් එක ගෙනල්ලා හරි දෙන්න මොකක් හරි වෙන්න. අලුතෙන්මද පුතේ සම්බන්ධ වුණේ ඔයා පන්තියට? මම ගිය සතියේ හිටියා. ඈ? ගිය සතියේ හිටියා. ඔයාට මේ ඔයා ටියුට් ගත්තේ කොහෙන්ද පුතේ? දීපාලෝකේ. දීපාලෝකෙන්. එතකොට ඔයා මේ කලින් අර මුල් බැජ් එකේ දරුවෙක්ද මේ අලුතෙන්ම පන්තියට සම්බන්ධ වෙච්ච එක්කෙනෙක්ද? අලුතෙන්ම සම්බන්ධ වුණේ. ඔව්. හරි. පුතා මෙහෙම කරන්න. ඔයාට දීපාලෝකයේ ආයතනයට ගිහිල්ලා මම ඒ අක්කට කෝල් කරලා කියලා තියන්නම්. ඔයා නම කියලා මේ ඉතුරු ටියුට් දෙක එතනින් ඉල්ල ගන්නවද? අද හරි හෙට හරි කමන්නේ. හා සර්. හරි පුතේ. අදට ඔයා මේ මූලික ඔයා ගාව ඇත්තේ මං හිතන්නේ අර මේ ආර්ථික පද්ධති ටියුට් එකද? ඈ? මූලික ආර්ථික ප්‍රශ්න ආර්ථික පද්ධතිය එක ඒක තියෙනවා. ඒ ටියුට් එක මේ තියා ගන්න. අතනින් ගන්නකොට ඒ ටියුට් එක ඉල්ල ගන්න නැතුව ඉතුරු ටියුට් දෙක ඉල්ල ගන්න ඔය ඈ. හා සර්. හරි මම ඒවට කියලා තියන්නම් පුතේ එතනින් ගන්න. ඔයා ඒ දෙක ගෙනියලා නෑ. එතනින් දීලා නෑ මට පේන විදිහට. ඔයා එතන ඒ අක්කගෙන් දීලා ගත්ත ටියුට් එක. ඔව් සර්. ඒක තමයි. එතන ඔයා ඒ ටියුට් දෙක ගන්න පුතේ මේ අද දවසේ පන්ති ඉන්නේ. ඒක ගැටලුවක් කරගන්න එපා. මේ ටියුට් එක ගන්න පුතේ එතනින් ඈ. ඒකට ගෙවීමක් කරන්න එපා. මං ඔයා ගිහිල්ලා මට එතන කෝල් එකක් දෙන්න පුළුවන් නේද? මගේ නම්බර් එක තියෙනවනේ මග. තියෙනවා. පුතේ හරි. හරි. දැන් පාණ්ඩමේ සම්බන්ධ වෙමු අපි. යථානුරූපී ප්‍රකාශන සහ අභිමතානුරූපී ප්‍රකාශන කියන දෙකේ අර්ථය මම පොඩ්ඩක් කියලා දෙන්නම් අහපව්. දැන් ඉරිදා පන්තියේ හිටපු ළමයි මේක මතක ඇති. නොහිටපු අයට අලුතෙන්ම සම්බන්ධ නැත්නම් අලුතෙන්ම සම්බන්ධ වෙච්ච අයට මුලින්ම මේ ඇහෙන මාතෘකාව. හැබැයි ඉඳලත් තේරුනේ නැත්නම් අද දවසේ ඔයා අනිවාර්යයෙන්ම මේක තේරුම් ගන්න ඕන. හරි. ඉස්සල්ලාම බලමු මොකද්ද මේ යථානුරූපී ප්‍රකාශනයක් කියලා කියන්නේ. පුතේ මං ලියා ගන්න දීලා තියෙන්නේ. හින්දා ලියා ගන්න හදිස්සි වෙන්න එපා. අර නෝට් ලියපු නැති ළමයිට නෝට් එක ලියා ගන්න පුළුවන් වීඩියෝ එකත් එක්ක බලලා අනිත් එක ලිව්වේ නැත්නම් මම දැක්කා ඔයාලා ගෲප් එකට නෝට් එහෙම දාලා තිබ්බා. ඒක හොඳ දෙයක්. අනවශ්‍ය දේවල් සාකච්ඡා නොකර මේ ගෲප් එකේ නෝට් හුවමාරු කරනෙව්වා ප්‍රශ්න අහනෙව්වා ඒව කරාට මම අකමැත්තක් නැහැ. අර අනවශ්‍ය දේවල් chat කරන්න ආපුවාම තමයි මම ඔයාට ඒකේ chat කරන්න තියෙන අවස්ථාව නැති කරලා දාන්නේ. මොකද සමහර ළමයිට එහෙම chance එකක් දුන්නාම ඒකේ ඇතුලේ පිස්සු කෙලිනවා ඒකයි. එහෙම නැතුව ඔය වගේ වැඩ කරනවට මං හරි කැමතියි. ළමයිගේ නෝට් අඩුපාඩු නේද? සාකච්ඡා කරාට කමන්නේ. ඔයාලට chat කරන්න පුළුවන් ඔයාලගේ private account වල group එකක් ඇතුලේ එහෙම කරන්න ගියොත් පුතේ ඒකේ විනයක් නැතු වෙනවා. ඒකයි වැඩේ. හරි. අපි පාඩමට එමු. යථානුරූපී ප්‍රකාශන කියලා කිව්වේ පුතේ මෙන්න මේ වගේ දෙයක්. අපි කිව්වා යම් දෙයක අතීතයේදී පැවති ස්වභාවයත් වර්තමානයේදී පවතින ස්වභාවයත් අනාගතයේදී පැවතිය හැකි ස්වභාවයත් පිළිබඳ යම් නැත්නම් විෂයානුබද්ධව ඉදිරිපත් කරන ප්‍රකාශනයක්. ඒ කියන්නේ අතීතයේ තිබ්බ තත්වෙයි වර්තමානයේ තියෙන තත්වෙයි අනාගතයේ තිබිය හැකි තත්වයේ පිළිබඳ විෂයානුබද්ධ ප්‍රකාශනයක් කරනවා නම් ඒක යථානුරූපී ප්‍රකාශනයක් බවට පත් වෙනවා. පුතේ යථානුරූපී ප්‍රකාශනවල තියෙන විශේෂත්වය තමයි මේවා විද්‍යාත්මකයි. ඒ කියන්නේ පරීක්ෂණ තුලින් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. විද්‍යානුකූලව ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්.
ඒ වගේම පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට වෙනස් වෙන්නේ නැති ප්‍රකාශන. ඒ කියන්නේ විෂයානුබද්ධ ප්‍රකාශන. සමාජයක් තුල ජීවත් වෙන හැමෝම එක්ක මේ ප්‍රකාශනයේ පිළිගන්නවා නිවැරදි කියලා. නැත්නම් හැමෝම මේ ප්‍රකාශන ප්‍රතික්ෂේප කරනවා වැරදි කියලා. අන්න එවැනි ප්‍රකාශන. ඒ වගේම මේ වගේ හරි හෝ වැරදි බව පිළිබඳ සමාජය තුල දෙපිරිසක් අතර තර්ක කිරීමක් ඇති වෙන්නේ නැහැ. මොකද තර්ක කිරීමක් ඇති වෙන්නේ නැති වෙන්න හේතුව තමයි ඔක්කොමලා එක්ක පිළිගන්නවා නැත්නම් ප්‍රතික්ෂේප කරනවා. එතකොට තර්කයක් ගොඩ නැගෙන විදිහක් නැහෙනේ. අන්න එවැනි ප්‍රකාශන තමයි යථානුරූපී ප්‍රකාශන කියලා කිව්වේ. ඒ වගේම මම එතන දුන්නා ඔයාට ලියා ගන්න කියලා යථානුරූපී ප්‍රකාශන මත පදනම් වෙලා තමයි ආර්ථික න්‍යායන් ගොඩනැගිලා තියෙන්නේ. යථානුරූපී ප්‍රකාශන මත පදනම් වෙලා තමයි ආර්ථික න්‍යායන් ගොඩනැගිලා තියෙන්නේ. පැහැදිලිද කියන එක? හරි එහෙනම් අපි බලමු පුතේ මේ උදාහරණයක් දෙකක්. දැන් මං කිව්වා මේ වගේ එකක්. අපි හිතමු භාණ්ඩයක මිල හා ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් පවතී කියන ප්‍රකාශනය. බලන්න ඒක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. භාණ්ඩයක මිලයි ඉල්ලුම් ප්‍රමාණයයි අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක්. ඍණ සම්බන්ධතාවයක් තියෙන. ඒ කියන්නේ මිල වැඩි වෙද්දි පුතේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. මිල අඩු වෙද්දි ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. මෙන්න මේ වගේ අර ප්‍රතිලෝම සම්බන්ධයක් පවතී කියන తত্ত্বය අපිට විද්‍යානුකූලව ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් ප්‍රකාශනයක්. ඒක තර්ක කිරීමකට ලක් වෙන්නේ නැහැ. කවුරුත් කියන්නේ අනුලෝම සම්බන්ධයක් තියෙනවා කියලා. මොකද ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් මිල වැඩි වෙද්දි ඉල්ලුම් ප්‍රමාණය ඇත්තටම අපි අඩු කරනවා කියලා. ඒ නිසා මේවා පුජ්‍යල බද්ධ නෙවෙයි විෂයානුබද්ධ ප්‍රකාශන. අන්න ඒවා අපි කියනවා යථානුරූපී ප්‍රකාශන කියලා. හරි. පන්තියේ ඉරිදා දවසේ හිටපු දරුවෙක් කියන්න බලන්න අභිමතානුරූපී ප්‍රකාශනයක් කියන්නේ මොකද්ද? බලමු කවුද කියන්නේ කියලා. මොකද්ද අභිමතානුරූපී ප්‍රකාශනයක් කිව්වේ? පුතේ මීටින් එකෙන් ඉවත් වෙන්න එපා කිසි කෙනෙක්. සිග්නල් නැති වුණොත් ආයෙ සම්බන්ධ වෙන්න මම ඔයාව මේ සම්බන්ධ කරගන්නවා පන්තියට. මොකද කවුරුත් පන්තියෙන් එළියට යන්න එපා. එතකොට ඔයාට විෂය කරුණු මග ඇරෙනවා. ඊට පස්සේ ඔයාට ගැටලුවක්. කෙසේ හෝ මේ පන්තිය තුල ඉන්න කණ්ඩව. හරි. අභිමතානුරූපී ප්‍රකාශනයක් යනු කුමක්ද කියලා කියන්න පුළුවන් අය ඉන්නවද? වැරදුනාට කමක් නැහැ. ඉරිදා ඉගෙන ගත්ත මාතෘකාව. අද පන්තියට සම්බන්ධ වෙච්ච අය එච්චර හිතන්න එපා. මේ මාතෘකාව ඔයාලට ආපහු අහු වෙනවා ඒකයි. මොකද්ද අභිමතානුරූපී ප්‍රකාශනයක් කියන්නේ? යම් දෙක අනාගතයේදී පැවතිය යුතු ස්වභාවය පිළිබඳ කිසියම් පුද්ගලයෙකු විසින් තම අභිමතය පරිදි මේ කරන ලබන ප්‍රකාශන. අන්න හරි. බලන්න ඒ දරුවා හරියටම කිව්වා. ඒ කිව්වේ පුතේ මේ වගේ දෙයක්. යම් දෙයක අනාගතයේදී පැවතිය යුතු ස්වභාවය පිළිබඳ. ඒ කියන්නේ අනාගතයේදී පැවතිය යුතුයි කියලා හිතන ස්වභාවය කිසියම් පුජ්‍යලයක් තමන්ගේ අභිමතයේ පරිදි ඉදිරිපත් කරනවා නම් තමන්ගේ කැමැත්ත මත ඉදිරිපත් කරනවා නම් එවැනි ප්‍රකාශන අපි කියනවා පුතේ අභිමතානුරූපී ප්‍රකාශන කියලා. ඒ කියන්නේ බලන්න මේ නමේ අර්ථයෙන්ම අභිමතානුරූපී අභිමතයේ පරිදි ඉදිරිපත් කරන ප්‍රකාශන. කිසියම් පුජ්‍යලයකු තමන්ගේ අභිමතයේ පරිදි ඉදිරිපත් කරන ප්‍රකාශන. ඒ කියන්නේ අනාගතයේදී පැවතිය යුතුයි කියලා හිතන తත්වයේ පිළිබඳ යම් පුජ්‍යලයක් තමන්ගේ කැමැත්ත මත ඉදිරිපත් කරන ප්‍රකාශනයක් තමයි අභිමතානුරූපී ප්‍රකාශන කියන්නේ. ඒ වගේ තියෙන විශේෂ ලක්ෂණ කීපයක් ගත්තොත් එකක් තමයි පුතේ මේවා පුජ්‍යල බද්ධ ප්‍රකාශන. ඒ කියන්නේ පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට වෙනස් වෙනවා. හැමෝම එකම විදිහට පිළිගන්නෙත් නැහැ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. දෙවෙනි කාරණේ තමයි මේවා විද්‍යානුකූල නැහැ. එක එක පුජ්‍යලයා අනුව වෙනස් වෙද්දි පුතේ හේතුඵල සම්බන්ධයක් නැහෙනේ. විද්‍යානුකූල නැහැ. තුන්වෙනි කාරණේ තමයි තර්ක කිරීමකට භාජනයේ වන ප්‍රකාශන. ඒ කියන්නේ සමාජයේ කිසියම් පිරිසක් පිළිගන්නවා එකඟ වෙනවා තවත් පිරිසක් එකඟ වෙන්නේ නැහැ. ඊට ප්‍රතිවිරුද්ධ අදහස් දරනවා. දැන් මම හොඳ උදාහරණයක් කිව්වොත් එතෙන්ද මෝටර් රථ ආනයන තහනම් කළ යුතුයි කියලා ප්‍රකාශයක් මම කරනවා කියලා හිතන්නකෝ. මෝටර් රථ ආනයනයේ තහනම් කළ යුතුයි.
එතකොට පුතේ බලන්න මෝටර රථ ආනයන තහනම් කළ යුතුයි කියන එක මං කැමති දේ. මගේ අභිමතය. අනාගතේ විය යුතුයි කියලා මම හිතන දේ. හැබැයි ඒකට හැමෝම කැමතිද බලන්න? නෑ. සමහරට ඔයා කැමතිත් නෑ. ඇයි? ඔයාලා තාම මෝටර රථයක් අරගෙනත් නෑ. ඉතින් ආනයන තහනම් කළොත් මේ රටේ නිෂ්පාදනය නොවන වෙන්නෙත් නැත්නම් කොහෙන්ද අපි පරිභෝජනය කරන්නේ? ඒතර ඔයාලට කාර් එකක් වදින්න වෙන්නේ. එහෙනම් මෝටර රථ ආනයන තහනම් කළ යුතුයි කියන ප්‍රකාශයට හැමෝම එකඟ නෑ. හැබැයි හැමෝම විරුද්ධත් නෑ. සමහර අය කැමති මෝටර රථ ආනයන තහනම් කරනවා නම් එයාලා කියයි ඔව් ඒ තුලින් රටේ විශාල මුදලක් පිට රටවලට යනවා. අනිත් එක අධික ලෙස මෝටර රථ පරිභෝජනයේ වැඩි ලංකාවේ. ඒ නිසා අර ගෝලීය උෂ්ණත්වය වැඩි වෙන්න ඒක හේතුවක්. අධික ඉන්ධන දහනයක් සිද්ධ වෙනවා. ඒ වගේම වියදම් නැත්තම් ජන ජීවිතේ පවත්වාගෙන යද්දී දරන්න වන ජීවන වියදම් වැඩි වෙලා තියෙනවා ඉන්ධන මිලත් එක්කලා. ඒ හින්දා මෝටර රථ ආනයන තහනම් කරන එක හොඳයි කියලා කියන අයත් ඉන්නවා. ඒ කියන්නේ පුතේ තර්ක කිරීමකට ලක් වෙනවා. හොඳයි කියන අයත් ඉන්නවා නරකයි කියන අයත් ඉන්නවා. ඒ හින්දා අපි කියනවා ඒවා මේ පොදුවේ ඉදිරිපත් කරන විෂයානුබද්ධ ප්‍රකාශන නෙවෙයි. පුද්ගලබද්ධ ප්‍රකාශන. අන්න ඒ වගේ ප්‍රකාශන තමයි අභිමතානුරූපී ප්‍රකාශන කියන්නේ. පුතේ ඔයාලගේ බහුවර්ණ පේපර් එකේ ප්‍රශ්න 50 තුල අනිවාර්යෙන්ම යථානුරූපී ප්‍රකාශන හා අභිමතානුරූපී ප්‍රකාශන පිළිබඳ ප්‍රශ්නයක් දෙනවමයි ගොඩක් දුරට. පහුගිය අවුරුදු 30ක විතර ප්‍රශ්න පත්‍ර අරන් බැලුවොත් 25කවත් ওই ප්‍රශ්නේ දීලා තියෙනවා. එක්කෝ එක ප්‍රශ්නයක් නැත්තම් දෙකක්. ඒ කියන්නේ 30න් 25ක් කියන්නේ ඉතා ඉහළ ප්‍රතිශතයක්. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ යථානුරූපී ප්‍රකාශන හා අභිමතානුරූපී ප්‍රකාශන තුලින් ප්‍රශ්නයක් ඇහෙනවමයි. රචනා පේපර් එකේ නෙමෙයි. බහුවර්ණ පේපර් එකේ තමයි ඇහෙන්නේ. ඔයාට ඇහෙන්නේ පුතේ තෝරන්න ඇහෙන්නේ. නැත්තම් අපිට කියනවා පහත ප්‍රකාශ අතරින් යථානුරූපී ප්‍රකාශයේ කවරක්ද? නැත්තම් පහත ප්‍රකාශ අතරින් අභිමතානුරූපී ප්‍රකාශයේ තෝරන්න. ඒ වගේ ප්‍රශ්න ඇහෙන්නේ. හරි දැන් මං ওই දරුවන්ට පොඩි අභ්‍යාසයක් ඉස්සලා දෙනවා. අදම පන්තියට සම්බන්ධ වෙච්ච අයට මේක කරන්න බැරි වෙයි. හැබැයි ඒ අයත් නිකමට වගේ උත්සාහ කරලා බලන්න කන සොට් එකක් හරි වදින්න පුළුවන්. හරි ප්‍රශ්නේ තමයි මම ප්‍රකාශන කීපයක් දෙනවා. ඔයා ඉස්සරහෙන් ලියන්න ඕන එක යථානුරූපීද අභිමතානුරූපීද කියලා. ඒ ප්‍රශ්නේ ලිව්වට පස්සේ අපි අර ටියුට් එකට එනවා. ලියා ගන්නකො ප්‍රශ්නේ. අපි ලියමු. පහත සඳහන් ප්‍රකාශන යථානුරූපීද අභිමතානුරූපීද යන්න දක්වන්න. පහත සඳහන් ප්‍රකාශන යථානුරූපීද අභිමතානුරූපීද යන්න දක්වන්න. යථානුරූපීද අභිමතානුරූපීද යන්න දක්වන්න. හරි. කීපයක් ලියාගෙන යමු පුතේ. කීපයක් ලියාගෙන යමු. පළවෙනි එක ලියන්න. රාජ්‍ය සේවක වැටුප් වැඩි කළ යුතුය. රාජ්‍ය සේවක වැටුප් වැඩි කළ යුතුය. දෙවෙනි එක ලියන්න. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.2ක් පමණ වේ. 3.2ක් පමණ වේ. 3.2ක් පමණ වේ. තුන්වෙනි එක සම්පත්
සමානව බෙදී යාම සමානව බෙදී යාම සාධාරණ වේ සාධාරණ වේ සම්පත් සමානව බෙදී යාම සාධාරණ වේ ඊළඟ එක අපනයන තීරු බදු ඒ කියන්නේ පුතේ අපනයන කරනකොට බදු ගහනවා රේගුවෙන් එහෙම අපනයන තීරු බදු ඉවත් කළ යුතුය අපනයන තීරු බදු ඉවත් කළ යුතුය ඊළඟ එක උද්ධමනයට වඩා උද්ධමනය කියන්නේ පුතේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාම කියන එක. උද්ධමනයට වඩා විරැකියාව කියන්නේ රැකියා නැති ප්‍රශ්නේ. උද්ධමනයට වඩා විරැකියාව ප්‍රබල ආර්ථික ගැටලුවක් වේ. ප්‍රබල ආර්ථික ගැටලුවක් වේ. ඊළඟ එක සම්පත් අසමාන ලෙස බෙදී යාම සම්පත් අසමාන ලෙස බෙදී යාම අසාධාරණ වේ. සම්පත් අසමාන ලෙස බෙදී යාම අසාධාරණ වේ. දැන් කීයක් කිව්වද පුතේ? කීයක් කිව්වද දරුවනේ? 6ක් කිව්වා. 6යිනේ. හරි තව 4ක් ලියමු. 7 වෙනි එක ලියන්න. 7 රාජ්‍ය විවසායන් ඒ කියන්නේ රජයේ ව්‍යාපාර රාජ්‍ය විවසායන් පෞද්ගලීකරණය කළ යුතුය. රාජ්‍ය විවසායන් පෞද්ගලීකරණය කළ යුතුය. රාජ්‍ය විවසායන් පෞද්ගලීකරණය කළ යුතුය. ඊගාව එක ලියන්න. 8 වෙනි එක ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය 4.6ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය 4.6ක් පමණ වේ. 9 වෙනි එක පෞද්ගලික විශ්වවිද්‍යාල තහනම් කළ යුතුය. පෞද්ගලික විශ්වවිද්‍යාල තහනම් කළ යුතුය. තව එකක් ලියන්න. අපි ලියමු රජයේ පාසල්
රජයේ පාසල් පෞද්ගලික අංශයට පවරා දිය යුතුය. රජයේ පාසල් පෞද්ගලික අංශයට පවරා දිය යුතුය. හරි. ඔය 10 ලියන්න මම විනාඩි 6ක් විතර දෙනවා. ඊට පස්සේ මට ඔයා කියන්න ඕනේ හැබැයි ප්‍රකාශන මට මතක නෑනේ. මම ලියාගත්තේ නෑ. හිතලා දුන්නේ මම. හරි ලියන්නකෝ. ඊට පස්සේ මම කියන්නම් යථානුරූපීද අභිමතානුරූපීද කියලා. හරි දැන් ලියන්න පටන් ගන්න. වැරදුනාට කමක් නෑ. දන්නේ නැති දරුවෝ මෙතන ඉන්නවා. ඒ ගැන මොනවවත් හිතන්න එපා. ඒ දන්නේ නැති අය අද ඉගෙන ගන්න තැන ඉඳලා ඉස්සරහට යන්න. අපි එක දවසයි ඔය කතා කළේ. හරියට ඉගෙන ගත්තේ තාම එක දවසක් විතර. මේ අලුත් පන්තිය තුල. හැමෝම ලියන්න. අද සම්බන්ධ වෙච්ච අයත් ලියන්න බලන්න. හරි මගේ පුතාලා බලාගෙන යමු එහෙනම්. දැන් මට හැබැයි කවුරු හරි දරුවෙක් හොඳ පුතා වගේ මට කියන්න ඕන ප්‍රකාශන ටික දිගින් දිගටම. පළවෙනි ප්‍රකාශය කියන්න බලන්න පුතේ. රාජ්‍ය සේවක වැටුප් වැඩි කළ යුතුය. right. රාජ්‍ය සේවක වැටුප් වැඩි කළ යුතුයි. පුතේ ඒක අභිමතානුරූපී ප්‍රකාශනයක්. මොකද රාජ්‍ය සේවක වැටුප් වැඩි කළ යුතුයි කියන එකට හැමෝම එකඟ වෙන්නේ නැහැ. හේතුව පෞද්ගලික අංශයේ සේවකයෝ කියයි එහෙනම් අපෙත් වැටුප් වැඩි කරන්න ඕන කියලා. එතකොට රාජ්‍ය සේවක වැටුප් වැඩි කළ යුතුයි කියන ප්‍රකාශය රාජ්‍ය සේවකයන්ගේ අභිමතයේ පරිදි ඉදිරිපත් කරන ප්‍රකාශනයක්. ඒක පුතේ අභිමතානුරූපී ප්‍රකාශනයක්. හරි දෙවෙනි එක ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3.2% පමණ වේ. අන්න ආර්ථික වර්ධන වේගයේ 3.2ක් පමණ වේ කියන ප්‍රකාශයේ පුතේ යථානුරූපී ප්‍රකාශනයක්. ඒකට හේතුව මම කියලා දෙන්නම්. ඔයා ඒවා දන්නේ තාම. පුතේ ආර්ථික වර්ධනය කියලා කියන්නේ රටක දලදේශීය නිෂ්පාදිතයේ දිගින් දිගටම අඛණ්ඩව වර්ධනය වන ස්වභාවය. වැඩි වන තත්වය. පුතේ මේකේ ප්‍රමාණය මනින මිනුම තමයි ආර්ථික වර්ධන වේගයේ හෙවත් ආර්ථික වර්ධන අනුපාතය කියලා කියන්නේ. පුතේ ආර්ථික වර්ධන වේගය ගණනය කරන්න සූත්‍රයක් තියෙනවා. ඒක අපි ඉගෙන ගන්නවා හැබැයි වාගේ 10 වෙනි පාඩමේ විතර තමයි කතා කරන්නේ. පළවෙනි පාඩමෙත් නිෂ්පාදන හැකියාව වක්‍ර පාඩමේදී ওই සූත්‍රය කියලා දෙනවා ඉදිරියේ. කෙසේ හෝ එහෙම සූත්‍රයක් තියෙනවා නම් පුතේ අපිට ඒ සූත්‍රයට දත්ත ආදේශ කරපුවාම නිවැරදිම පිළිතුර ලැබෙනවනේ. ආයේ ඒක තර්ක කරන්න දෙයක් නැහැ. මොකද මේක හරි මේක වැරදි එහෙම කියන්න බෑ. ඇයි? අර සූත්‍රයට දාපුවාම එන උත්තරේ 3.2යි නම් සමස්ත සමාජයේම පිළිගන්නවා ඒක. 3.2 නැතුව වෙන උත්තරයක් එනවා නම් මුළු සමාජයේම මේක ප්‍රතික්ෂේප කරනවා.
එහෙනම් එතන තර්කයක් ගොඩනගෙන තැනක් නෙවෙයි. ඒක පැවතිය හැකි ස්වභාවය පිළිබඳ ඉදිරිපත් කරන ප්‍රකාශයක්. ඒක යථානුරූපී වෙන්න ඕන. ඊළඟ එක සම්පත් සමානව බෙදී යාම සාධාරණ වේ. අන්න බලන්න ප්‍රශ්නේ. සමහර විට ඔයා ඕක වරද්දලා ලියලා ඇති. හරියට ලියපු ළමයිනුත් ඇති. හරිම උත්තරේ මම කියන්නම් අභිමතානුරූපී ප්‍රකාශනයක්. ඇයි එහෙම කියන්නේ කියලා ඔන්න ඉගෙන ගන්න. පුතේ සම්පත් සමානව බෙදී යාම සාධාරණ වේ කියලා හැම වෙලෙම කියන්න බෑ. ඒ ඇයි? සම්පත් සමානව බෙදී යාම සාධාරණ නොවන අවස්ථාවක් තියෙනවා. දැන් මම උදාහරණයක් ගත්තොත් පුතේ මෙන්න මේ සරල උදාහරණය බලන්නකෝ. සමාන බවයි සාධාරණ බවයි කියන්නේ පැහැදිලිව දෙකක්. ඒක මතක තියාගන්න. හැම වෙලෙම සමානව බෙදීම සාධාරණ නැහැ. අධ්‍යාපන සුදුසුකම් අසමාන දෙන්නෙකුට සමානව වැටුප් ගෙවීම සාධාරණද? නෑ. දැන් උසස් පෙළ සමතෙකුටයි විශ්වවිද්‍යාල ගිහිලා උපාධියක් ගත්ත කෙනෙකුගේ O level සමත් අයෙකුගේ කියන තුන්දෙනාගේ වැටුප් මට්ටම සමාන වීම සාධාරණද? නෑ. ඒක අසාධාරණයි. එහෙනම් සමානව බෙදීම හැම වෙලෙම සාධාරණ නෑ. හැබැයි සාධාරණ වෙන තැනුත් තියෙනවා නේද? දැන් උපාධිධාරීන් දෙන්නෙක්ගේ වැටුප් මට්ටම් සමාන වීම සාධාරණයි. ඒක අසමාන වුණොත් එතන අසාධාරණයි. ඒ නිසා පුතේ මේ සමාන බවයි සාධාරණ බවයි කියන්නේ දෙකක්. ඒ නිසා ওই ප්‍රකාශය වැටෙන්නේ අභිමතානුරූපී ප්‍රකාශ ගණයට. හොඳයි ඊළඟ එක. අපනයන තීරුබදු ඉවත් කළ යුතුය. හරි. පුතේ අපනයන තීරුබදු කියන එක ඔයා දන්නේ නැනේ. පුතේ තීරුබදු කියලා කියන නමේ අර්ථය ඔයා දන්නවනේ බදු ගහනවනේ අපේ රජයේ නේද? දැන් වැට් කියලා බදු තියෙනවා, ආදායම් බදු තියෙනවා, තව තියෙනවා GST කියලා තිබ්බ එක නම් දැන්නේ. ආනයන තීරු බදු තියෙනවා, අපනයන තීරු බදු තියෙනවා. දැන් එතන මේ බදු. දැන් ඔතන කියන්නේ අපනයන තීරු බදු. පුතේ ඔය තීරු බදු කියන්නේ විදේශ වෙළඳාමේදී අය කරන බදු. ඒ කියන්නේ ආනයන හෝ අපනයන වෙළඳාම මත අය කරන බදු තමයි තීරු බදු කියන්නේ. ඉතින් අපි කියනවා ඇත්තටම අපනයන සඳහා බදු අය කරන්න හොඳ නැහැ. ඒකට හේතුව එතකොට අපනයන අදායරිමත් වෙනවා. හැබැයි අනිත් පැත්තෙන් අපනයන තීරු බදු ඉවත් කළොත් රජයට ලැබෙන බදු ආදායම නැති වෙලා යනවා. දැන් ආණ්ඩුව බදු ගහලා ආදායමක් නුපයන්නේ පුතේ. ශ්‍රී ලංකා රජයේ ප්‍රධානතම ආදායම් මාර්ගය තමයි බදු පැනවීම. එහෙනම් එක පැත්තකින් තර්කයක් ගොඩනගන්න පුළුවන් අපනයන තීරු බදු ඉවත් කිරීම හොඳයි, අපනයන දිරිගන්වන්න පුළුවන්. තව පැත්තකින් තර්කයක් ගොඩනගන්න පුළුවන් අපරාධේ බදු ඉවත් කරන්න එතකොට රජයට ලැබෙන බදු ආදායම අඩු වෙනවා කියලා. එහෙනම් මේක තර්ක කරන ප්‍රකාශයක්. ඒක අභිමතානුරූපී ප්‍රකාශයක්. ඊළඟ එක උද්ධමනයට වඩා විරැකියාව ප්‍රබල ආර්ථික ගැටලුවක් වේ. හරි. පුතේ උද්ධමනය කියන්නේ මම කිව්වා භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම, සාමාන්‍ය මිල මට්ටම අකණ්ඩව ඉහළ යනවා නම් ඒකට අපි කිව්වා උද්ධමනයක් කියලා. ඒකත් රටකට දැවෙන ප්‍රශ්නයක්. පුතේ විරැකියාව කියලා කියන්නේ ශ්‍රම බලකාය කියලා පිරිසක් ඉන්නවා අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා. ඒ ශ්‍රම බලකායෙන් සැලකිය යුතු පිරිසක් රැකියා නොකර සිටින තත්ත්වය, රැකියාවක් නොමැතිව ඉන්න තත්ත්වය අපි කියනවා විරැකියාව කියලා. දැන් ඔය ප්‍රශ්න දෙකෙන් කුමන ප්‍රශ්නයේද ප්‍රබල කියලා අපිට කියන්න බෑ. ඇයි? ඔය ප්‍රශ්න දෙකම ආර්ථිකයකට ප්‍රශ්න. හැබැයි අරයට වඩා මෙයා දරුණුයි, මෙයාට වඩා අරයා දරුණුයි එහෙම කියන්න බෑ. ඒක පුතේ තීරණය වෙන්නේ ආර්ථිකයේ ස්වභාවය මත. දැන් ශ්‍රී ලංකා ආර්ථිකයේ උද්ධමනයට වඩා මේ විරැකියාව ප්‍රබල වෙන්න පුළුවන් ඒ රටට ගැලපෙන විදිහට. එහෙම නැත්නම් විරැකියාවට වඩා මිල මට්ටම ඉහළ යාම ප්‍රබල වෙන්නත් පුළුවන්. නේද? ඉන්දියාව, ඇමරිකාව හැම රටකම මේ ප්‍රශ්නේ විවිධ විදිහට තියෙනවා. ඒ නිසා මේකෙන් කවුද ප්‍රබල කියලා අපිට හරියට කියන්න බෑ. ඒක පුජ්‍යලබද්ධ සංකල්පයක්. එහෙනම් ඒක අභිමතානුරූපී ප්‍රකාශයක්. අභිමතානුරූපී වෙන්න ඕන. ඊළඟ ප්‍රශ්නේ සම්පත් අසමාන ලෙස බෙදී යාම අසාධාරණ වේ.
අර පළවෙනි එක තේරුම් ගත්තා නම් දැන් ඔයාට මෙතනක් තියෙන ඒ වගේම එකක්. ඉස්සෙල්ලා අපි කිව්වේ සම්පත් සමානව බෙදී යාම සාධාරණයි කියලා. ඒක අභිමතානුරූපී කියලා කිව්වා. එහෙනම් සම්පත් අසමානව බෙදී යාම අසාධාරණයි කියන එකත් මොන ප්‍රකාශයක්ද? අභිමතානුරූපී වෙන්න ඕන. ඇයි? සම්පත් අසමානව බෙදී යන හැම වෙලේම අසාධාරණ නැහැ. අසමානව බෙදී යන සමහර අවස්ථාවල අසාධාරණකම් තියෙන්න පුළුවන්. හැබැයි හැම වෙලේම සම්පත් අසමානව බෙදී යාම අසාධාරණ නැහැ. ඒ නිසා ඒක අභිමතානුරූපී. ඊළඟ එක රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කළ යුතුය. රාජ්‍යයේ ව්‍යාපාර පෞද්ගලික අංශයට විකුණන්න ඕනේ කියලායි කියන්නේ. පුතේ ඒකටත් එකඟ වෙන මිනිස්සුත් ඉන්නවා, එකඟ නොවන මිනිස්සුත් ඉන්නවා. දැන් මම පෞද්ගලිකව ගත්තොත් මම නම් එකඟයි. හේතුව රාජ්‍ය ව්‍යවසායන් වල තියෙන අකාර්යක්ෂමතාවය අඩු කරගන්න පුළුවන් පෞද්ගලික අංශයට දුන්නා. හැබැයි තව සමහරෙක් කියන්න පුළුවන් එහෙම වුණොත් මොකද වෙන්නේ? රජයේ දීපල පෞද්ගලික අංශයට යනවා. එතකොට මේ මිනිස්සු ලාභ අරමුණින් කටයුතු කරද්දී සුබ සාධන පරමාර්ථ බිඳ වැටෙනවා. නැති මිනිස්සු නැත්තටම නැති වෙනවා. එහෙම තර්ක කරන්නත් පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. ඒක පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට වෙනස් වෙන දෙයක්. ඒ නිසා පුතේ රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කළ යුතුයි කියන එකට එකඟ වෙන අයත් ඉන්නවා, විරුද්ධ වෙන අයත් ඉන්නවා. එහෙනම් ඔයාට තේරෙන්න ඕනේ එතන තර්ක කිරීමක් ගොඩ නැගෙනවා. පුජ්‍යල බද්ධ ප්‍රකාශනය. එහෙනම් ඒක අභිමතානුරූපී වෙන්න ඕන. ඊළඟට ශ්‍රී ලංකාවේ විරකියා අනුපාතය 4.6ක් පමණ වේ. විරකියා අනුපාතය 4.6ක් පමණ වේලු. පුතේ මතක තියාගන්න කලින් කිව්ව ප්‍රකාශයක් ආර්ථික වර්ධන වේගයේ 3.2ක් පමණ වේ කියන එක යථානුරූපී කියලා. මොකද ඒක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. පුතේ ඒ වගේම රටක විරකියා අනුපාතය එහෙම නැත්නම් වෙන නමකින් කිව්වොත් සේවා වියුක්ත අනුපාතය කියලා අනුපාතයක් හදනවා අපි. ඒක ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් තමයි හොයන්නේ. ඒක 4.6ක් කියලා කිව්වොත් ඒක පුතේ යථානුරූපී. මතක තියාගන්න යථානුරූපී කියන්නේ නිවැරදි ප්‍රකාශ කියන එක නෙවෙයි. යථානුරූපී ප්‍රකාශනය තියෙන්න පුළුවන් වැරදි ඒවා. හැබැයි සමාජයේ හැමෝම පිළිගන්න ඕනේ එක්ක වැරදි නැත්තම් හරි කියලා. තර්ක කරන්නේ නැතුව. එහෙනම් මේ විරකියා අනුපාතයත් අපිට සමීකරණයකට දාලා හොයන්න පුළුවන් හින්දා විද්‍යානුකූලයි. මේක එකඟ වෙන එකඟ නොවන කියලා එකක් නෑ. හැමෝම එක්ක එකඟ වෙනවා නැත්තම් හැමෝම ප්‍රතික්ෂේප කරනවා. යථානුරූපී ප්‍රකාශනයක් ඒක. ඊළඟට පෞද්ගලික විශ්වවිද්‍යාල තහනම් කළ යුතුය. පෞද්ගලික විශ්වවිද්‍යාල තහනම් කළ යුතුයි. දැන් ඔයාට මතක ඇති පහුගිය කාලේ එක්තරා කාලෙක ඔයා එතකොට කීවසද දන්නේ නැහැ මම හිටියේ සයිටම් කියලා කැම්පස් එකක් හදනවට විරුද්ධව ලොකු පෙළපාලි ගිහිල්ලා ඒ කාලේ මං හිතන්නේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවද රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවද මන් දන්නේ මට මතකත් නැහැ. හෙන රැල්ලක් ගෙනියලා කොහොම හරි සයිටම් එක පටන් ගන්න දුන්නේ නැහැ. ඒ වුණාට ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල ගොඩාක් තියෙනවා. ඒවට විරුද්ධතාවෙත් නැහැ. දෙන්න පෞද්ගලික විශ්වවිද්‍යාල හොඳයි කියන අයත් ඉන්නවා, නරකයි කියන අයත් ඉන්නවා. මගේ පෞද්ගලික මතේ නම් ඒ මගේ පෞද්ගලික මතේ ඔයා වෙන විදිහකට තර්ක කරන්න එපා. ඒ කියන්නේ මම මේ ලබාගෙන තියෙන අත්දැකීම් සහ මම ඉන්න මේ දැනුම මට්ටම අනුව මම කරන විශ්ලේෂණයක්. ඒක ඔයා මේ වැළඳ ගන්න ඕන කියලා එකක් නෑ. මම රජයේ විශ්වවිද්‍යාලයක උපාධිධාරියෙක්. ඒ කියන්නේ ජයවර්ධනපුර කැම්පස් එකේ කළමනාකරන උපාධිධාරියෙක් මම. හැබැයි මම කියනවා පෞද්ගලික විශ්වවිද්‍යාල තිබිය යුතුයි කියලා. පෞද්ගලික විශ්වවිද්‍යාලවලට අවස්ථාවක් දිය යුතුයි කියලා මම නම් ප්‍රකාශ කරනවා. ඒ වගේ ක්වොලිටි එක මනින්න ක්‍රමයක් හදලා ක්වොලිටි එක පාලනය කරන්න ක්‍රමයක් හදලා හොඳ පරිපාලන ව්‍යුහයක් යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාල තිබ්බට කමක් නැහැ. ඒකට මම තර්ක කරන්න හේතුව තමයි පුතේ හැමෝටම රජයේ විශ්වවිද්‍යාල වලට යන්න බෑ. ලංකාවේ 10% විතර තමයි විශ්වවිද්‍යාල වලට ගන්න පුතේ.
උසස් පෙළ ලියන 90%ක්ම කැම්පස් යන්නේ නැහැ මතක තියාගන්න. 90%ක් යන්නේ නැහැ. කැම්පස් වලට සිලෙක්ට් වෙන්නේ 10%යි. ඒක තමයි 120කට විතර ගේන්න උත්සාහ කරන්නේ. ඒතර බලන්න 90% හැලෙන 90% කොහෙද යන්නේ කියලා. පෞද්ගලික විශ්වවිද්‍යාල නොතිබුණා නම් ඒ අයට මොකද්ද වෙන්නේ? නේද? ඒ නිසා මගේ තර්කේ නම් පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙන්න ඕන. ඒ වගේ ක්වොලිටිය මේන්ටේන් කරන්න පරිපාලනය මේ තත්ත්ව පාලනය ඒව බලන්න මේ ප්‍රසම්පාදන කමිටියක් ඉන්නවා. ඒක වෙනම දෙයක්. UGC එක හරහා හරි ඒවා මේ ක්වොලිටි එක මැනලා පාලනයක් යටතේ යන්න ඕන. හැබැයි තියෙන්න ඕනේ තහනම් කරන්න ඕනේ නැහැ කියන එකයි මගේ මතය. හැබැයි දැන් ඕක JV වගේ පක්ෂයකට කිව්වොත් එහෙම යාලා කියන්නේ අපෝ ඕනේ නැහැ පෞද්ගලීකරණය කරන්න බෑ. ඒවා කරොත් එහෙම දේශීය සම්පත් විදේශීය රටවල් වලට අයිති වෙනවා. එහෙම තර්කයක් ගෙනලා මිනිස්සුන්ගේ ඇඟට වෙනම අදහසක් දාලා ඉපා කරවලා දානවා. එතකොට ඉවරයි කතාව. දැන් මේ දවස්වල හැබැයි යන ප්‍රශ්න නම් ටිකක් වෙනස්. කොතලාවල මේ ඇකඩමි එක මේ වෙනම පනතක් යටතේ ගෙනියන්න ඕන කියන එකට මමත් පෞද්ගලිකව විරුද්ධයි. මොකද එතනදී වෙන්න හදන්නේ මිලිටරි පාලනයක් ගේන්න හදනවා අධ්‍යාපනයට. ඒක කරන්න ගියොත් පුතේ ඔයාලට ඉගෙන ගන්න වෙන්නේ නැහැ ඉස්සරහට. ඒ කියන්නේ හමුදා ක්‍රමයට තමයි ඉගෙන ගන්න වෙන්නේ. දැන් හමුදාවට අපි අගෞරව කරනවා නෙවෙයි. මම නම් දේශපාලනේ පැත්තකින් තියලා මම විවෘතව කතා කරන්නේ. මම නම් ওই එක පක්ෂයකටවත් කැමතිත් නැහැ. එක පක්ෂයකවත් වැඩසටහනට මේ දක්වා ප්‍රතිචාරයකුත් නැහැ. හෙට මම වෙන පක්ෂයකට ඡන්ද දෙනවා වෙන්න පුළුවන්. අද තව එකකට වෙන්න පුළුවන්. අනිද්දා තව එකකට වෙන්න පුළුවන්. ස්ථිර දේශපාලන පක්ෂයක් මගේ නම් උපන්දා සිට නැහැ. මට තේරුණු කාලේ ඉඳලා මම මේ අවස්ථානෝචිතව මේ දක්වා ඡන්ද 3ක් දීලා තිනවා. පක්ෂ 3කටම තමයි දීලා තියෙන්නේ. ඒ හින්දා එහෙම මම අවස්ථානුකූලව ඡන්දේ පාවිච්චි කරනවා. ඒ හින්දා ඔයා මගේ කතාව මේ දේශපාලන කතාවක් නෙවෙයි. නමුත් රටේ තියෙන තත්ත්වෙත් උසස් පෙළ ළමයි දැනගන්න ඕනේ යම් මට්ටමකින්. දැන් මේ මිලිටරි අධ්‍යාපන ක්‍රමයක් ආවොත් පුතේ විනය සම්බන්ධයෙන් යම් හොඳ පැති ගොඩ නැගුණට හැම දෙයකට මේක ගැලපෙන්නේ නැහැ. මොකද දැන් හමුදාව හොඳයි හමුදා ක්‍රමයටනේ. හමුදාවට තමයි හමුදා ක්‍රමය ගැලපෙන්නේ. මිලිටරි ක්‍රමය ගැලපෙන්නේ හමුදාවට. මිලිටරි ක්‍රමේ සෞඛ්‍ය සේවාවට හෝ අධ්‍යාපනයට එව්වට අදාළ කරගන්න බෑ. ඒක ගැලපෙන්නේ නැහැ ඒක. අපි හදන මේ ප්‍රොඩක්ට් එක ඒ මිලිටරි ක්‍රමයේ යටතේ හදන හමුදාකාරයෙක් නෙවෙයිනේ හදන්න උත්සාහ කරන්නේ. ඒ හින්දා මේක මික්ස් කරගන්න හොඳ නැහැ. ඉතින් ওই පනතත් එක්ක ගොඩාක් දුරට ඒ වගේ දෙයක් එන්න හදන්නේ. ඒකයි මිනිස්සු ඔය කෑ ගහන්නේ ගුරුවරු සහ අනෙකුත් වියත් පිරිසක් පාරට බැහැලා එහෙම කෑ ගහන්නේ ඒ හින්දා. ඉතින් ඒක ඔයත් තේරුම් ගන්න ඕනේ. ඒක ඔයා වෙනුවෙන් කරන සටනක් සමහර විට. නේද? දැන් සමහරට ඉස්කෝල ගුරුවරුන්ට බනිනවා වෙන්න පුළුවන් මේ දවස්වල. නේද? ඒක ඉතින් 100%ක් නිවැරදි නෑ පුතේ. ඔයා දන්නද ඇත්තම කතාව දැන් ඉස්කෝලේ දැන් මමත් ඉස්කෝලේ ගුරුවරයෙක් ටියුෂන් කරනවා තමයි. පාසල් ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා. දන්නවා ගොඩක් අය මම ජාතික පාසලේ ඉන්නේ රජරට ජාතික පාසලේ. ඉතින් පුතේ මේ විශ්වවිද්‍යාල දැන් අපි ගත්තොත් එහෙම මේ ඔය කියන මේ පඩි වැටුප් සම්බන්ධයෙන් ඇත්තටම ගුරු වෘත්තියෙන් තමයි ඔය හැම පුද්ගලයෙක්ම නිර්මාණය වෙන්නේ. ඔයාලට තේරෙන්න ඕන වෛද්‍යවරු හෝ ඉංජිනේරුවෝ හෝ ගණකාධිකාරීවරු නීතිඥවරු කලාකරු ඔය සියලු චරිත ලෝකයට දායාද කරලා තියෙන ගුරුවරයා කියන පුද්ගලයා. එහෙම නෑ කියනවා නම් පව් සිද්ධ වෙනවායි කියන කෙනාට. ඔයත් මාත් අපි හැමෝම නිර්මාණය වුණේ ගුරුවරයෙක් යටතේනේ. දෙමව්පියෝ උගන්වනවා තමයි මුල. හැබැයි හැම දෙයක්ම අම්මටයි තාත්තටයි කරන්න බෑ. අපිව හදලා දැනුමෙන් පෝෂණය කළා මොකක් හරි පාරක් පාදලා දුන්නේ ගුරුවරුම තමයි. මං උගන්න නැත්තම් මට උගන්නපු එක වසරේ සිට අද දක්වා උගන්නලා තියෙන ගුරුවරුන්ට අදටත් මේ මගේ නම් දිවේ ඇට නැහැ. මගේ නම්මෙසීලියෝ මම නම් ගරු කරලා ඕන තැනක වැඳලා ඒ කීකරු ගෝලයෙක් විදිහට අදටත් පෙනී හිටින්න මට නම් කොන්දක් තියෙනවා. සමහරුන්ට ඒ කොන්ද නැහැ ඉගෙන ගත්තාම තමන් ඉගෙන ගත්ත ගුරුවරයාගේ පාට හොයනවා වෙන්න පුළුවන්. උස මහත බලනවා වෙන්න පුළුවන්. නැත්තම් ඒ පුජ්‍යලයට කිසිම නෑනේ නේද? එහෙම කවදාවත් හැදෙන්න එපා මයි පුතාලා.
දැන් අපි ගුරුවරු විදියට ඔයාට උගන්වන විෂය කාරණාවලට අමතරව ඔයාගේ ජීවිතේ ඔන්න ඔය ಗುಣ ටික හදන ගුරුවරු ගොඩක් අඩුයි සමහර විට. හැමෝම උගන්නගෙන යනවා විෂය නිර්දේශ ඉවර කරනවා පේපර් ගොඩ දානවා අවසානට අපි හදලා තියෙන්නේ අමුතුම චරිතයක් අම්මා තාත්තා අඳුරන්නේ නැති නංගි මල්ලි අක්කා අඳුරන්නේ නැති චරිතයක් තමයි හදලා තියෙන්නේ. හැබැයි සර්ටිෆිකේට් ගොන්නක් තියෙනවා. දැන් බලන්නකො පත්තරයෙන් බලද්දී දැන් මේ ළඟදී නිවුස් එකක් ඇහුණා මට නම් හිරිකිතයි. ඇඟේ හිරිගඩු පිපෙනවා. තාත්තා දුව දූෂණය කරලා. නේ? දැන් එක තමන් වදාපු හදාපු දුවව දූෂණය කරන්න තාත්තට පුළුවන් නම් ආයේ කාටද බැරි කියලා හිතන්නකොනේ. එතනින් එහා ආයේ සීමාවක් කියන්න බෑනේ. තාත්තට පුළුවන් නම් දුව දූෂණය කරන්න. ඒ දුව දූෂණය කරන්න වෙන කාටවත් බැරි වෙන්න විදිහක් නැහැනේ. පුළුවන් හිත හදාගන්න. ඉතින් ඒ නිසා ඒ වගේ සමාජයකට තල්ලු වෙලා තියෙන පුතේ අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්නයක් හින්දා තමයි කියලා තමයි මම නම් වැටේ. ඉතින් අපි ඉගෙන ගන්නවා කියලා විෂය කරුණුම ඉගෙනගෙන තේරුමුකුත් නැහැ. සමාජය තුල අර ಗುಣ ධර්ම කියනවා පිරීලා තියෙන්නේ ගොඩාක් දුරට අධ්‍යාපනයේ දෙන ක්‍රමයේ අනුව. ඉතින් මම පටන් ගත්තේ උතන මේ පාසල් ගුරුවරුගේ ස්ට්‍රයික් එක ඇත්තටම වැටුප් විෂමතා ගත්තොත් පුතා දැන් ඔයාලා බැලුවොත් එහෙම ගුරුවරයෙක්ගේ වැටුපයි ඔයාලගේ ඉස්කෝලේ ඉන්න මුරකරුගේ වැටුපයි ගත්තත් මුරකරුට හම්බෙනවා වැඩි වැටුපක් ගුරුවරයාට වැඩි. දැන් සාහිතිකව මම විහිළුවට නෙමෙයි කියන්නේ දන්න හින්දා කියන්නේ. ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි අපි හෙලා දකින්න තත්ත්වයක් නෙමෙයි. ඒ කියන්නේ ඒක අපි නෙමෙයිනේ සල්ලි ගෙවන්නේ. අපි කියන්නේ ගුරුවරු කියන්නේ මේ ඒ ગેප් එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ගුරුවරුන්ට සැලකිය යුතු වැටුප් මට්ටමක් ලබා දිය යුතුයි කියන එක. නේද? අන්න ඒක තේරුම් ගන්න ඕනම කෙනෙක්. මොකද ඔය චරිත හැම එකක්ම බිහි වෙලා තියෙන ගුරුවරයා කියන චරිතය යටතේ. නේද? හරි. ඒක අපි පැත්තකින් තියමුකෝ. නමුත් ඔයා දැනගන්න ඕන මේ රටේ යන දේවල් ඇයි මේ මිනිස්සු මෙහෙම කරන්නේ නැත්තම් ඔයාලා වෛර කරනවා. සමහරට හරි මිනිස්සුන්ට වෛර කරනවා. වැරදි අයත් එක්ක ආදරෙන් ඉන්නවා ඔයා. නේද? එහෙම වෙන්න එපා. හැම වෙලේම මොන හරි දෙයක් අර විනිවිද පෙනෙන බුද්ධියකින් බලන් ඉගෙන ගන්න හැම වෙලේම. මම දේශපාලන නෙමෙයි පුතේ කියන්නේ. මොකද ඇත්තටම කියන්න ඕන දේවල් අපි කිව්වේ නැත්තම් හොඳ නෑ. ඒක ළමයිනුත් මෝඩයෝ විදිහට හදන්න හොඳ නෑ. කියන්නේ කොන්දක් තියෙන හැම දෙයක්ම මුහුකුරාගේ පිරිසක් හදන්න උත්සාහ කරන්න ඕන. අත්දැකීම් ෂෙයා කරගන්න ඕන. ඔයා දන්න දේ මට කියන්න ඕන. සමහරට ඔයාගෙන් මට දේවල් ඉගෙන ගන්න තියෙනවා වෙන්න පුළුවන්. නේද පුතේ? ඒ නිසා මේ තියෙන ප්‍රශ්න තේරුම් ගන්න. හැබැයි මගේ ඉල්ලීම දැන් ඔය ප්‍රශ්න මතමට වඩා මම අර කියපු පළවෙනි කාරණේ හොඳට හිතට ගන්න. ඉගෙන ගන්න කාලේ පුතේ ಗುಣ කියන දාති තියාගන්න. කුහක වෙන්න එපා කාටවත්. යාළුවෙක් උදව්වක් ඉල්ලුවොත් ඔයාට ඒක කරන්න බැයි නම් ඍජුව කියන්න බෑ කියලා. ඒක කරන්න පුළුවන් නම් ආයි බෑ කියන්නේ නැතුව ඒක කරන්න පුරුදු වෙන්න. ඒක තමයි අපේ තියෙන කුහකම් නැතිකම. නැත්තම් සමහරු පුළුවන් බෑ කියලා එයාව අමාරුවේ දාලා වටේ යවලා නේද විනාශ වෙනවා. එහෙම වුණාම මේ පුද්ගලයා සමාජය තුල පිරිහීමට ලක් වෙන ටිකෙන් ටික එයා ගැන අනිත් අය තේරුම් ගන්නවා. හොඳට මතක තියාගන්න බුද්ධිමත් අය නිහඬව හිටියට ඒ නිහඬකමේ අර්ථය පුතා නොදන්නා බව නෙමෙයි. ඒ නිහඬකමේ අර්ථය තමයි දැනගෙන අනිත් අයට ඉදිරිපත් කරන්නේ. මොකද Taman නිහඬ වෙලා ඉන්නවා ඒ කවදා හරි අනිත් අය තේරුම් ගයි කියන තැන. ඒක බුද්ධිමත් මිනිස්සු ගොඩාක් අය කරන වැඩක්. නිහඬව හිටියට ඒක දැනගෙන තමයි ඉන්නේ. නේද? ඒ නිසා සමහර විට නිහඬකම ඊට වඩා අර කෑ ගහනවට වඩා ලොකු ආයුධයක් වෙන්න පුළුවන්. හරි එහෙනම් අපි යමු පාඩමට. පුතේ ඊළඟ තව තියනවද මේකේ? ඔව් තව එකක් තියෙනවා සර්. කියන්නකෝ පුතේ. රජයේ පාසල් පෞද්ගලික අංශයට පවරා දිය යුතුය. රජයේ පාසල් පෞද්ගලික අංශයට පවරා දිය යුතුයි කියන ප්‍රශ්නයෙන් කියන්නේ පුතේ දැන් ඔය කියලා දුන්න විශ්වවිද්‍යාල කතාවම තමයි. ඒ කියන්නේ රජයේ පාසල් පෞද්ගලික අංශයට පවරා දිය යුතුයි කියන එකට එකඟ වෙන මිනිස්සුත් නැතුව නෙමෙයි. එකඟ වෙන අය ඉන්නවා. දැන් විශ්වවිද්‍යාල පෞද්ගලීකරණය කළ යුතුයි කියන එකට එකඟ වෙන අයත් ඉන්නවා, එකඟ නොවන අයත් ඉන්නවා. එහෙනම් රජයේ පාසල් පෞද්ගලීකරණය කළ යුතුයි කියන එකට එකඟ වෙන පිරිසකුත් ඉන්නවා, එකඟ නොවන පිරිසකුත් ඉන්නවා. එහෙනම් පුතේ ඒක අභිමතානුරූපී ප්‍රකාශයක්. අභිමතානුරූපී ප්‍රකාශයක්. එච්චරයි නේද පුතේ කිව්වේ මම? මං හිතන්නේ හරි. එහෙනම් අපි යමු පුතේ ඔයාගේ ටියුට් එකට මූලික ආර්ථික සංකල්ප කියන ටියුට් එකේ
කොටස් වලට යන්නේ. ඒ ටියුට් එක ළඟ නැති අය ඒ ලියා ගන්න කොලේක හරි. හැබැයි අර මං කිව්ව දරුවා ටියුට් එක ගත්තාම මේ නෝට් එක පුරව ගන්න. හරි. පුතේ දැන් අපි මේ මූලික ආර්ථික සංකල්ප basic economic concepts කියලා කියනවා. basic economic concepts මූලික ආර්ථික සංකල්ප. මේ ඔයාගේ විෂය නිර්දේශයේ මේ ප්‍රශ්න ඇහෙන පාඩම පටන් ගන්න ඔන්න ඔතන ඉඳලා ඇත්තටම. මේ දක්වා කතා කරපු මාතෘකා වලින් ප්‍රශ්න ඇහෙන්නේ පුතේ අර යථානුරූපී අභිමතානුරූපී ප්‍රකාශනයි සූක්ෂම ආර්ථික විද්‍යාව හා සාර්වාර්ථික විද්‍යාව කියලා දෙකක් කියලා දුන්නේ මං. ඔන්න ඔය ටිකෙන් තමයි ප්‍රශ්නයක් ඇහෙන්න තියෙන්නේ. ඊට කලින් ඉගෙනගත්තු කොටස් වල ඔය මේ සමාජ විද්‍යා, සුද්ධ විද්‍යා, ආර්ථික කලාවක්ද විද්‍යාවක්ද ඒ වගේම ප්‍රශ්න ඇහිලා නැහැ ඇත්තටම. විභාගෙට ප්‍රශ්න අහලා නැහැ. හැබැයි අහන්න අයිතිය තියෙනවා. මොකද විෂය නිර්දේශයව තියෙන හින්දා. නමුත් ගොඩාක් දුරට ඒ වගේ බොළඳ ප්‍රශ්න ඇහෙන්නේ නැහැ. අපිට වැඩිම ප්‍රමාණයක් ප්‍රශ්න ඇහෙන්නේ මෙන්න මේ කොටස යටතේ. මේ මූලික ආර්ථික සංකල්ප කියන මාතෘකාව යටතේ තමයි ඔයාලට ප්‍රශ්න ඇහෙන්නේ. පුතේ ඔය මූලික ආර්ථික සංකල්ප කියන ඒකකේ මාතෘකාව යටතේ අපි කතා කරන්න බලාපොරොත්තු වන සංකල්ප ටික මන් දීලා තියෙනවා. ඔයාගේ පළවෙනි පිටුවේම බලා ගන්නකෝ. එතන තියෙනවා පුතේ මිනිස් උවමනා, නිෂ්පාදන සම්පත්, හිඟකම, තේරීම, ආවස්තික පිරිවැය, භාණ්ඩ හා සේවා, ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩ, පරිභෝජනය, උපයෝගීතාවය, ආන්තික උපයෝගීතාවය. අන්න ඒ වගේ මාතෘකා ටිකක් තමයි ඔය කතා කරන්න යන්නේ. ඔයා ඔතන කවදාවත් අහලා නැති ඒවත් ඇති. නිකමට වගේ ඇහිලා තියෙන මාතෘකාත් ඇති. ඉතින් ඒක එච්චර හිතන්න එපා. මොකද මම මුල ඉඳලා කතා කළා හෝ අහලා තිබුණා හෝ නැතුව මුලම ඉඳලා ඔක්කොම ටික කියලා දෙනවා හිමීට. ඒ නිසා හැමෝම පාඩමේ ඉන්න. එතකොට ඔයාට මේ ටික හොඳට තේරෙවි. හරි. දැන් ලියන්න පටන් ගන්න එපා. උගන්නනකම් බලාගෙන ඉන්න ඉස්සරලාම මේ මූලික ආර්ථික සංකල්ප කියන මාතෘකාවේදී මම ඉස්සරලාම කතා කරන්න යන සංකල්පය තමයි ඔයාලා කවුරු හරි ටිකක් හරි දන්න මාතෘකාවක්. අවශ්‍යතා හා උවමනා. අවශ්‍යතා හා උවමනා කියලා සංකල්පයක් තියෙනවා. ඉංග්‍රීසියෙන් නම් කියන්නේ මේකට needs and wants. needs and wants. හරි. දැන් කාට හරි තේරෙනවා නම් කියන්න මේ අවශ්‍යතා හා උවමනා කියන්නේ එකක්ද දෙකක්ද? දෙකක්. ඔව් දෙකක්. එහෙම තේරෙනවා නම් ලොකු දෙයක් ඉස්සරලා. දැන් අපි බලමු එහෙනම් දන්න අය ඇති මේක. ඇහුවොත් කියන්න පුළුවන් උත්තරයක් කියන්න පුළුවන් ළමයි මෙතන ඇති. හරි ඉස්සලා සාකච්ඡාවක් දාලා ඉමු. පුතේ දැන් මේ ආර්ථික විද්‍යාවට අනුව අපි අවශ්‍යතාවයක් නිර්වචනය කරන විදිහයි උවමනා නිර්වචනය කරන විදිහයි ඒවට උදාහරණ දෙන විදිහයි ලක්ෂණ ඉදිරිපත් කරන විදිහයි මෙතනදී අපි ඉගෙන ගන්න ඕන. ඔයාලට මේවා අහලා තියෙනවා පුතේ ප්‍රශ්නවල. ඔයා පසුගිය විභාග ප්‍රශ්න පරීක්ෂා කරලා බැලුවොත් මේවා අහලා තියෙනවා දරුවෝ. ඒ නිසා මෙතෙන් සිට මේ කතා කරන දේවල් හොඳට ඊටාම උවමනාවෙන් ඔලු ගෙඩියට දාගන්න. මොකද මේවා අහනවා හරි. අවශ්‍යතා needs කියන්නේ මොනවද? අපි කියනවා මෙහෙම. පුතේ දැන් සමාජයක් තුල ජීවත් වන මිනිස්සු තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සපුරාගත යුතු අවම මූලික දෑ කීපයක් තියෙනවා. ඒ කියන්නේ වචනයකින් කිව්වොත් නිකන් කියමනට කියනවා නොමැරී ජීවත් වෙන්න නම් අනිවාර්යෙන් ඉටු කරගන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ අඛණ්ඩ පැවැත්ම සඳහා මිනිස්සු ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරාගත යුතු මූලික දෑ කීපයක් තියෙනවා. ඒවට අපි කියනවා පුතේ මිනිස් අවශ්‍යතා කියලා. මොනවද මේ තියෙන්නේ? ඒ කියන්නේ නොමැරී ජීවත් වෙන්න නම් සමාජයක් තුල මිනිසාගේ පැවැත්ම තහවුරු වෙන්න නම් අනිවාර්යයෙන්ම සපුරාගත යුතු අවම දෑ තියෙන්නේ මොනවද? කීපයක් කියන්න බලන්න තමන්ට තේරෙනවා නම්. ආහාර ඇඳුම් පැළඳුම් වස්ත්‍ර
වාසස්ථාන නේද? අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් අර බලන්න පාඩමේ ඉන්නවා ගොඩක් අය. හොඳයි ඒ ගැන. කතා කරන්න ඔයා මාත් එක්ක මම ඔයාලට බනින්නේ නේද? ඔයාලට පුළුවන් මැසේජ් එවන්න පුළුවන් මට WhatsApp එකකින් ඔයාට මාත් එක්ක සම්බන්ධ වෙලා කතා කරන්න පුළුවන්. නේද? ගොඩක් ළමයි මාත් එක්ක සම්බන්ධ වෙලා කතා කරනවා, chat කරනවා. තමන්ගේ ගැටලු අහගන්න, තමන්ට තියෙන ප්‍රශ්න, සාමාන්‍ය ජීවිතයේ තියෙන ප්‍රශ්නයක් හරි ඔයාට ගුරුවරයෙක් විදිහට උපදේශයක් ගන්න පුළුවන් නම් මම දෙනවා උදව්. ගොඩාක් ළමයි අපෙන් එහෙම සම්බන්ධ වෙලා ප්‍රශ්න අහගන්නවා. සමහරට විශ්වවිද්‍යාලේ ගියපු අයත් අපිට එහි ඉඳලා ආයෙ කතා කරලා තමන්ගේ ගැටලු ටික විසඳ ගන්නවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. අපි විවේකයෙන් ඉන්න වෙලාවක නම් මම නම් උදව් කරන්න කැමතියි. මොකද මං දන්නවා එහෙම උදව් කරපුවාම මට ඊට වඩා ලොකු තෘප්තියක් තියෙනවා සමහරුට නැත්තම් සමහර විට කාලේ නාස්ති කරගෙන කරාට ඒ වුණාට ඒක ලොකු තෘප්තියක්. කවුරු හරි එකෙන් දෙයක් කරගන්නවා නම් නේද? හරි. අවශ්‍යතා කියන එකේදී පුතේ ඔන්න බලන්න දැන් ඔයාලා පොඩි හරි දෙයක් දැන් තේරුම් ගත්තා. සමාජයක් තුළ ජීවත් වන මිනිසාගේ පැවැත්ම සඳහා අනිවාර්යෙන්ම සපුරාගත යුතු අවම දෑවලට අපි කියනවා අවශ්‍යතා කියලා. ආහාර, වස්ත්‍ර, වාසස්ථාන, ඊට පස්සේ අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ දේවල් තමයි අවශ්‍යතා ගණයට වැටෙන්නේ. ගොඩාක් තවදුරටත් මේක විශ්ලේෂණාත්මකව බැලුවොත් මේ අවශ්‍යතාවල පුතේ ස්වභාවයන් දෙකක් තියෙනවා. මේ අවශ්‍යතාවල ස්වභාවයන් දෙකක් ගන්න පුළුවන්. එකක් තමයි භෞතික අවශ්‍යතා. භෞතික අවශ්‍යතා, අනිත් එක මානසික අවශ්‍යතා. මානසික අවශ්‍යතා කියලා අපිට වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන් මේ අවශ්‍යතා. භෞතික අවශ්‍යතා සහ මානසික අවශ්‍යතා. භෞතික අවශ්‍යතා කියලා කියන්නේ පුතේ ඕන් හොඳට අහගන්න. භාණ්ඩ හා සේවා පරිභෝජනය කරලා තෘප්තිමත් කරගන්න පුළුවන් අවශ්‍යතා. ආයෙත් මම කියනවා භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීම තුළින් ඉටු කරගන්න පුළුවන්, තෘප්තිමත් කරගන්න පුළුවන් අවශ්‍යතා තියෙනවා නම් ඒව තමයි පුතේ භෞතික අවශ්‍යතා කියන්නේ. එතකොට ඒක තමයි දැන් ඔයාලා ඔය උත්තර දුන්නේ. අපි කිව්වොත් ආහාර කියන එක, වස්ත්‍ර කියන එක, වාසස්ථාන කියන ඒවා, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා පුතේ මේවා භෞතික අවශ්‍යතා. භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීම තුළින් ඉටු කරගන්න පුළුවන් අවශ්‍යතා. ඒවට අපි කියනවා භෞතික අවශ්‍යතා නැත්නම් ආර්ථික අවශ්‍යතා කියලා කියන්නේ ආර්ථික විද්‍යාව ඒවට. හොඳට මතක තියාගන්න ආර්ථික විද්‍යාවේ සැලකිල්ලට ගන්න පුතේ භෞතික අවශ්‍යතා පිළිබඳ විතරයි. අපි ආර්ථික විද්‍යාව විෂය නිර්දේශය තුල අධ්‍යයනය කරන්නේ භාණ්ඩ හා සේවා පරිභෝජනයෙන් ඉටු කරගන්න පුළුවන් අවශ්‍යතා ගැන විතරයි. එහෙනම් මොනවද දරුවනේ මානසික අවශ්‍යතා කියන්නේ? මානසික අවශ්‍යතා කියන්නේ පුතේ භාණ්ඩ හා සේවා පරිභෝජනයෙන් ඉටු කරගන්න බැරි මනස තෘප්තිමත් කිරීම තුළින් ඉටුවන අවශ්‍යතා. ඒ මොනවද? දැන් අපි ගත්තොත් එහෙම පුතේ ආදරය කියන අවශ්‍යතාවය. ආදරය, කරුණාව, ඊට පස්සේ ආත්ම අභිමානය, ආත්ම අභිමානය. ඊළඟට තව අවශ්‍යතා තියෙන්න පුළුවන් කණ්ඩායමක් ලෙස ජීවත් වීම. කණ්ඩායම් ලෙස ජීවත් වීම. දැන් පවුලක් විදිහට අම්මා තාත්තා නංගි මල්ලි අක්කා එහෙම ජීවත් වෙන එක නේද? මිනිසුන්ට අවශ්‍යතා. එහෙම තියෙනවා. දැන් ඔයා කැමති නැද්ද බලන්නකෝ ඔයාලා ගෙදර ඔක්කොමලාම හැමදාම එකට ඉන්න තියෙනවනේ. එහෙම ඉන්න වෙන්නේ නැහැ. ඉදිරියේදී ඔක්කොම වෙන් වෙනවා. එහෙනම් මිනිසුන්ට අවශ්‍යතාවයක් නේ. අපි කැමති නැද්ද අපිට හැමෝම ආදරෙයි නම් හැමෝගෙම කරුණාව අපිට ලැබෙනවා නම් නේද? ආත්ම අභිමානයක් අපිට පිළිගැනීමක් තියෙනවා නම් අපේ ගෙදර, අපේ සමාජයේ, අපේ ඉස්කෝලේ, අපි රැකියාව කරන තැන නේද? අපි පන්ති යන තැන අපිට අභිමානයක් තියෙනවා නම් අපි කැමතියි. ඒක මිනිස්සුන්ගේ අවශ්‍යතා නේද? ජීවත් වෙන්න මේවා ඕන. එතකොට තමයි මිනිස්සුන්ගේ පැවැත්මක් තියෙන්නේ. හැබැයි පුතේ මේ කියන මානසික අවශ්‍යතා
භාණ්ඩ හා සේවා පරිභෝජනයෙන් ඉටු කරගන්න පුළුවන් ඒවද? බෑ. භාණ්ඩ හා සේවා පරිභෝජනය කළ ආදරේ කරුණාව ආත්මාභිමානය ගන්න පුළුවන්ද? බෑ. මේවා සමාජීය කාරණා නේද? මානසික තත්ත්වයන්. ඒ හින්දා මේවා පුතේ මතක තියාගන්න ආර්ථික විද්‍යාවේ කතා කරන්නේ අපි. අපිට ආර්ථික විද්‍යාවේදී මෙන්න මේ මානසික අවශ්‍යතා ඉටු කිරීම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නේ. ඒවට වෙනම විෂයන් තියෙනවා. දැන් අපි ගත්තොත් බුද්ධ ධර්මයේ වගේ විෂයන්, ඊට පස්සේ භාෂා විෂයන් වෙන්න පුළුවන්, සංගීතය වෙන්න පුළුවන් නේද? ඒ වගේ තෘප්තිමත් කරන අවශ්‍යතා තියෙනවා පුතේ. මනෝවිද්‍යාව වෙන්න පුළුවන්. ඉතින් ඒවා ආර්ථික විද්‍යාවට අදාළ නැහැ. අපි ආර්ථික විද්‍යාවේ කතා කරන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කරලා ඉටු කරගන්න පුළුවන් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ ගැන විතරයි. එවැනි අවශ්‍යතාවලට අපි කියනවා භෞතික අවශ්‍යතා කියලා. භෞතික අවශ්‍යතා කියලා අපි කියන්නේ. ඒවා විතරයි අපි ආර්ථික විද්‍යාවේ සාකච්ඡා කරන්නේ. එතකොට ඔන්න යම් මට්ටමකට දැන් දැනුම ගෙනාවා මම. අවශ්‍යතා කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා කියලා දුන්නා. අපි කිව්වා සමාජයක් තුළ ජීවත් වන මිනිසා විසින් තම පැවැත්ම සඳහා අනිවාර්යයෙන්ම සපුරාගත යුතු අවම දෑවලට අපි කියනවා අවශ්‍යතා කියලා. ඊළඟට අපි කිව්වා අවශ්‍යතාවල ස්වභාවයන් දෙකක් තියෙනවා, භෞතික අවශ්‍යතා හා මානසික අවශ්‍යතා කියලා. භෞතික අවශ්‍යතා කිව්වේ භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීම තුළින් තෘප්තිමත් කරගන්න පුළුවන් අවශ්‍යතා. ආහාර, වස්ත්‍ර, වාසස්ථාන ඒ වගේ දේවල්. මානසික අවශ්‍යතා කිව්වේ භාණ්ඩ හා සේවා පරිභෝජනය තුළින් ඉටු කරගන්න බැරි අවශ්‍යතා. ආදරය, කරුණාව, ආත්ම අභිමානය වගේ දේවල්. අපි කිව්වා ආර්ථික විද්‍යා විෂය නිර්දේශයේ විෂය පතය තුල ආවරණය කරන්නේ භෞතික මිනිස් අවශ්‍යතා පිළිබඳ පමණයි කියලා අපි ඉගෙන ගත්තා. හරිනේ? right. ඊළඟට මම කතා කරන්න කැමතියි මේ අවශ්‍යතාවල තියෙන ලක්ෂණ කීපයක්. පුතේ ඒක ප්‍රධාන ලක්ෂණයක් තමයි අවශ්‍යතා තියෙන සීමිත ප්‍රමාණයක්. අතලොස්සයි තියෙන්නේ. අතලොස්ස කියන්නේ කීපයක් කියන එක. අතේ ඇඟිලි ගන්නෙන් ගණන් කරන්න පුළුවන් වගේ කිහිපයක්. මොනවද? ආහාර, වස්ත්‍ර, වාසස්ථාන, අධ්‍යාපනය, සෞඛ්‍ය, sannivedanaya ඒ වගේ කීපයයි තියෙන්නේ. සීමිත ප්‍රමාණයක්. ඒ වගේම අපි කියනවා අවශ්‍යතා කියන ඒවා පුතේ සරලයි. අවශ්‍යතා සරලයි. ඒ කියන්නේ දැන් ආහාර කියන අවශ්‍යතාවය බත් කාලා හරි තෘප්තිමත් වෙනවා නම් එතන අවශ්‍යතාවය ඊට වෙලා ඊටාම සරලයි. අපි ඊළඟට කතා කරන උවමනා හැබැයි සංකීර්ණයි. අවශ්‍යතා සරලයි. ඒ වගේම තව ලක්ෂණයක් කිව්වේ හැකි අවශ්‍යතා අනිවාර්යයි. ඒ කියන්නේ අවශ්‍යතා අනිවාර්යයෙන්ම ඉටු කරගන්න සිද්ධ වෙනවා. ඔන්න ඔය කියන ලක්ෂණ තමයි මිනිස් අවශ්‍යතාවල තියෙන්නේ. එහෙනම් අපි මුලින්ම ටියුට් එක පුරවගෙන ඉමු දැන්. හරි. නිබන්ධනයේ පිටු අංක 2 3 කියන ඒ වගේ තියෙනවා පුතේ. ඔයාගේ විෂය නිර්දේශයේ ඒ ඒකකයේ යටතේ ආවරණය වෙන්න තියෙන මාතෘකා. එහෙනම් ඔයා එන්න පිටු අංක 4ට. පිටු අංක 4 මුලින්ම තියෙනවා පුතේ අවශ්‍යතා needs කියලා මාතෘකාවක්. ඔයාට පේනවා ඇති. එතන කියලා තියෙනවා පහලින් හිස් තැනට යටින් මොකද්ද තියෙන්නේ බලන්න. ජීවත් වීම සඳහා සපුරාගත යුතු අවම දෑත්තේ සීමිත ප්‍රමාණයකි. ඒ මිනිස් අවශ්‍යතාවල ප්‍රධාන ලක්ෂණයකි. මේවා කොටස් දෙකකි කියලා අර දීලා තියෙනවා. ඊට කලින් අපි නිර්වචනයක් ලියමු ඔය හිස් තැනේ. හිස් තැනේ ලියන්න මම මේ කියන නිර්වචනය. ලියා ගන්න පුතේ. සමාජයක් තුල ජීවත් වන මිනිසුන්ගේ පැවැත්ම සඳහා
පැවැත්ම සඳහා අනිවාර්යෙන්ම සපුරාගත යුතු අවම දෑ අනිවාර්යෙන්ම සපුරාගත යුතු අවම දෑ අවශ්‍යතාවී අනිවාර්යෙන්ම සපුරාගත යුතු අවම දෑ අවශ්‍යතාවී හරි පහලින් කියනවා පුතේ ජීවත් වීම සඳහා සපුරාගත යුතු අවම දෑ ඇත්තේ සීමිත ප්‍රමාණයකි. මිනිස් අවශ්‍යතාවල ප්‍රධාන ලක්ෂණය මෙයයි නැත්නම් ලක්ෂණයකි. අවශ්‍යතා කොටස් දෙකයි. මානසික භෞතික අවශ්‍යතා කියලා තියෙනවා ආහාර, වස්ත්‍ර, නිවාස, ඒ ජලය, ඒ වගේ දේවල්. මානසික අවශ්‍යතා කියනවා ආත්ම අභිමානයේ පෞල් හෝ කණ්ඩායමක් විදිහට ජීවත් වීමේ අවශ්‍යතාව, ආදරය, සෙනෙහස නේද, ගෞරවය, සාධාරණව ජීවත් වීම. ඒවා පුතේ මානසික අවශ්‍යතා. ඔයාටත් ඕවා තියෙනවා, මටත් තියෙනවා, ඔයාලගේ ගෙදර අයටත් තියෙනවා, මේ රටේ මිනිස්සුන් හැමෝටම තියෙනවා ඔය කියන මානසික අවශ්‍යතා. නෑ කියන්න බෑනේ. අනිවාර්යෙන්ම තියෙනවා. ඊළඟ අවශ්‍යතා ජීව විද්‍යාත්මක මූලයන් සමග බැඳී පවතී කියලා කියනවා. අන්න ඒක තේරුම් නැත්නම් අහගන්න පුතේ මේ අවශ්‍යතා ජීව විද්‍යාත්මක මූලයන් සමග බැඳී පවතී කියලා කියන්නේ උප්පත්තියෙන් ජනනය වන දේවල්. ඒ කියන්නේ මිනිස් අවශ්‍යතා පුතේ අපි හදන දේවල් නෙවෙයි. උපතේදීම ඇතිවන දේවල්. ඒ කියන්නේ උපදිනකොටම ජීව විද්‍යාත්මකවම ඇති වෙච්ච දේවල්. අපිට මේ බත් කන්න ඕනේ නැත්නම් අපිට ආහාර ඕන කියන එක අපි හදාගත්ත එකක් නෙවෙයි. අපි මෙලොවට බිහි වෙන්නත් කලින් අපිට පෝෂණයක් ලැබිලා තියෙනවානේ. මව ගන්න ආහාර ඒ සෛල හරහා නැත්නම් ඒ අදාළ පද්ධතිය තුල දරුවාට ලැබිලා තියෙනවා. ඒ කියන්නේ උපදින්නත් කලින් පෝෂණයක් දීලා තියෙනවා. උපදින්නත් කලින් ආරක්ෂාව දීලා තියෙනවා. වාසස්ථානයක් තියෙනවා. උපදින්නත් කලින් ආරක්ෂාව ඒ වගේම අධ්‍යාපනයක් දීලා තියෙනවා. ඒ කියන්නේ හැමදේම සෞඛ්‍ය පහසුකම් දීලා තියෙනවා. නේද? බෙහෙත් ගන්නවා උපදින්නත් කලින් නේ? විටමින් වර්ග ගන්නවා. ඒ ඔක්කොම ළමයට යනවා. ඒතර මේ ජීව විද්‍යාත්මකව තමයි අවශ්‍යතා නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හැදිලා තියෙන්නේ. කවුරුත් හදපු දේවල් නෙමෙයි පුතේ, උපදිනකොටම තිබ්බ දේවල් තමයි අවශ්‍යතා. ආන් ඒකයි ජීව විද්‍යාත්මක මූලයන් සමග බැඳී පවතිනවා කියලා කියන්නේ. හරි එහෙනම් අපි යනවා ඊළඟ මාතෘකාව තමයි පුතේ උවමනා. මෙතන ඉන්න සමහර දරුවෝ උවමනා කියන්නේ මොනවද කියලා දන්නවා. නිර්වචනය කරන්නත් දන්න අය ඇති. හැබැයි සමහර අය ඇත්තටම දන්නේ නැහැ. ආන්ගේ දන්නේ නැති අය අනිවාර්යෙන් හරිම උවමනාවෙන් අහගන්න ඕන. මොකද අදනේ එයාලා සමහරට මේ නිර්වචන ඉගෙන ගන්න. හරි දැන් අහගන්නකො මම මේක උදාහරණ සහිතව පැහැදිලි කරනවා ඔයාට. හරි ඉස්සල්ලා මම නිර්වචනය කරලා ඉන්නම් ඊට පස්සේ උදාහරණයක් දුන්නාම ඔයාට සුපිරියට මේක තේරෙනවා. පුතේ උවමනා කියලා කියන්නේ එක පැත්තකින් මෙහෙම ඔයාලගේ මයික් එක මියුට් කරගන්න පුතේ ප්‍රශ්නයක් අහන්න විතරක් ඔන් කරගන්න. හරි. උවමනා මෙන්න මෙහෙම නිර්වචනය කරන්න පුළුවන් එක පැත්තකින්. අපි කියනවා මිනිස් අවශ්‍යතාවයක් ඉටු කර ගැනීමේදී මිනිසා තුල පවතින අසීමිත වූ ආශාවන් උවමනා වේ කියලා කියන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. මම ආයෙ කියනවා අහගන්නකෝ. මිනිස් අවශ්‍යතාවයක් ඉටු කර ගැනීම සඳහා මිනිසා තුල පවතින අසීමිත වූ ආශාවන් අපි කියනවා උවමනා කියලා. ඒක තව සරල කරලා කිව්වොත් මෙහෙමයි. මිනිස් අවශ්‍යතාවයක් ඉටු කරගත හැකි විවිධ ක්‍රම විවිධ ආකාරයන් උවමනා කියලා කියන්න පුළුවන්. මිනිස් අවශ්‍යතාවයක් ඉටු කරගත හැකි විවිධ ආකාර
විවිධ ස්වරූපයන් විවිධ ක්‍රම උවමනා කියලා කියන්න පුළුවන්. ඒක තව ක්‍රමයක්. එහෙනම් උවමනා කියලා කියන්නේ මිනිස් අවශ්‍යතා ඉටු කරගන්න විවිධ ක්‍රම. මිනිස් අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා මිනිසා තුල පවතින විවිධ ස්වභාවයේ කැමැත්ත අපි කියන උවමනා කියලා. ඒක එහෙම තේරුම් නැත්නම් මෙන්න මේ උදාහරණයෙන් හොඳට තේරෙයි. මේ බලන්නකො මම මේ පැත්තේ දානවා අවශ්‍යතා. හොඳට බලා ගන්න මේ කියන දේ. මේ පැත්තේ තියෙන අවශ්‍යතා. මේ පැත්තේ මම දානවා පුතේ උවමනා. උවමනා. දැන් අපි බලමු එක අවශ්‍යතාවයක් තමයි ආහාර කියන්නේ. ආහාර. එතකොට මේක තමයි ජීවත් වෙන්න අනිවාර්යෙන් ඉටු කරගන්න ඕන දේ. එතකොට උවමනා තුල පෙන්වන්න ඕන ආහාර සඳහා මිනිසා තුල පවතින අසීමිත ආශාවක්. එහෙම නැත්නම් ආහාර කියන අවශ්‍යතාවය ඉටු කරගත හැකි විවිධ ආකාරයන්, විවිධ ක්‍රම. අපි බලමු මොනවද ඒකේ තියෙන්න පුළුවන්. අපිට පුළුවන් බත් කන්න පුළුවන්. පාන් කන්න පුළුවන්. ඉන්දියාප්ප කන්න පුළුවන්. රොටි කන්න පුළුවන්. නේද? දැන් මේ මොනවද මේ තව තියෙනවා ලක්ෂ ගාණක් තියෙනවා. ඔයා කියයි එළි වෙනකන් කියන්න කෑම වර්ග තියෙනවා. දැන් මේ තමයි පුතේ උවමනා. එන ආහාර කියන අවශ්‍යතාවය සඳහා තියෙන උවමනා තමයි බත් පාන් ඉන්දියාප්ප රොටි. ඒ කියන්නේ මේ අවශ්‍යතාවය ඉටු කරගන්න කැමැත්තේ තියෙන ස්වභාවයන් මේ තියෙන්නේ. ඒව තමයි උවමනා කියන්නේ. තව උදාහරණයක් ගත්තොත් අවශ්‍යතාවය අපි හිතමුකෝ වස්ත්‍ර කියලා. ඇඳුම්. මේ වස්ත්‍ර නැත්තම් ඇඳුම් කියන අවශ්‍යතාවයට තියෙන උවමනා කැමැත්තේ ස්වභාවයන් අපිට පුළුවන් කලිසම, සරම, ගවුම, සාරි නේද? තව ඕන තරම් ඇඳුම්. ඒ තමයි පුතේ අපි මේ වස්ත්‍ර කියන අවශ්‍යතාවය ඉටු කරගන්න විවිධ ස්වභාවයන්. ඒවට අපි කියනවා උවමනා කියලා. එහෙනම් අන්න බලන්න පුතේ අපි අවශ්‍යතා කිව්වේ අපි ජීවත් වීම සඳහා නැත්නම් අපේ පැවැත්ම සඳහා අනිවාර්යෙන් ඉටු කරගත යුතු මූලික දේ. ඒවා ජීව විද්‍යාත්මකයි. හැබැයි උවමනා කියන්නේ අවශ්‍යතාවයක් ඉටු කරගන්න පුළුවන් විවිධ ක්‍රම. අවශ්‍යතා ඉටු කර ගැනීමේදී මිනිසා තුල පවතින අසීමිත වූ ආශාවන් අපි කියනවා උවමනා කියලා. පැහැදිලිද පුතේ? අන්න අවශ්‍යතා හා උවමනා අතර වෙනස ඔයා දැන් තේරුම් ගත්තා. දැන් ඊළඟට ඔයා කරන්න යන්නේ මේ උවමනාවල තියෙන ප්‍රධාන ලක්ෂණ කීපයක් තියෙනවා. අපි එකින් එක කතා කරගෙන යන්න. අපි ඒක නෝට් එකත් එක්කම යමු. එතකොට මට විස්තර කරලා ඉවරම කරලා දැම්ම හැකියි. එහෙනම් ඉස්සල්ලාම් පුතේ ඔය උවමනා කියන තැනට එන්නකෝ. එතන අපි නෝට් එකක් ලියාගෙන ඉමු. දරුවනේ මේ කියලා දීපු දේවල් තේරෙනවද? කවුරුත් කතා කරන්නේ නැති හින්දා අහන්නේ. තේරෙනවද මම පුතාලට? ඔව් නේද? තේරිච්චි නැති දරුවෝ ඉන්නවා නම් කියන්න මැසේජ් එකක් හරි දාන්න පුතේ. අහපව් ඒ කාරණේ මම එයාලට ආයි කියලා දෙනවා. හැමෝම පන්ති ඉන්න අය තේරුම්ගෙන යන්න ඕනේ. මම මේ බොහොම හිමීට ඔයාට කියලා දෙන්නේ උදාහරණත් අරගෙන ඊටාම හිමින් පිළිවෙලකට මේ ඔලු ගෙඩියට දාගෙන යන්න. ඒ අතරත් තේරෙන්නේ නැති වුණොත් ආයෙ වැඩක් නැහැ නේද කොට කරලා. ඒ නිසා අනිවාර්යයෙන්ම අහන්න මං කියන දේවල් ප්‍රශ්න වලින් අහන්න. ඔයාට මොනවත් අපි කියන්නෙත් නැහැ. අනිත් අයට එහෙම කියන්නත් බෑ. ඔයා ඔතන තනියෙන් ඉන්නේ කාටවත් පේන්නෙත් නැහැ. එහෙනම් ඔයාට තියෙන ගැටලුව අහන්න ඒක පුරුද්දක් කරගන්න. එතකොට ඉදිරියට යාම නම් තියෙනවා. හරි අපි ලියමු උවමනා. මිනිස් අවශ්‍යතාවයක් ඉටු කර ගැනීමේදී මිනිසා තුල පවතින අසීමිත වූ ආශාවන්
අසීමිත වූ ආශාවන් උවමනාවේ නැතිනම් අවශ්‍යතාවයක් ඉටු කරගත හැකි විවිධ ආකාර හෝ විවිධ ස්වරූපයන් උවමනාවේ හරි බලා ගන්න පුතේ පහලින් තියෙන කතන්දරේ උදාහරණ කියලා තියෙනවා බලා ගන්න ඇඳුම් මිනිස් අවශ්‍යතාවයකි ඒ ගවුන් සාරි කමිස ටී-ෂර්ට් ආදී විවිධ ආකාර වලින් සපුරාගත හැකිය පුද්ගල අභිරුචිය අනුව මෙම උවමනා වෙනස් වේ ඇත්තනේ අපේ කැමැත්ත අනුව උවමනා වෙනස් වෙන්න පුළුවන් නේද දැන් ආහාර කියන එක අපි හැමෝටම පොදු වුණාට අපි බද්ද කන්නේ පාන්ද කන්නේ ආප්පද කන්නේ ඉන්දියාප්පද රොටීද කියන එක තීරණය වෙන්නේ එක එක පුජ්‍යලයාගේ කැමැත්ත අනුව නේද ඒ හින්දා අභිරුචිය මත උවමනාවල විවිධත්වයක් තියෙන්න පුළුවන් හරි ඊළඟට කියනවා උවමනාවන් සම්ප්‍රදායන් සිරිත් විරිත් හා සංස්කෘතිය සමග බැඳී පවතී ඒක මං අහපව් දෙනවා ලියන්න උවමනාවල තියෙන ලක්ෂණයක් තමා පුතේ උවමනා විවිධයි පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට දැන් අවශ්‍යතා ගත්තොත් නම් අපි හැමෝටම පොදුයි නේද පුතේ දැන් ඔයා හිතන්නකෝ අපි මෙතන ඔයාලා ඉන්න සෙට් එකයි මායි අපි හැමෝම ජීවත් වෙන්න ඉටු කරගත යුතු අවම දේ ගත්තොත් හැමෝටම පොදු දේවල් ටිකක් තියෙන ආහාර වස්ත්‍ර වාසස්ථාන අධ්‍යාපනය සෞඛ්‍ය sannivedanaya ප්‍රවාහනය ඔය ටිකනේ තියෙන්නේ පුතා ඒවා අපි හැමෝටම පොදුයි කාටවත් විවිධ නැහැ ඒ කියන්නේ අවශ්‍යතා අපි හැමෝටම පොදුයි නමුත් බලන්න උවමනා ආහාර කියන අවශ්‍යතාවයේ තෘප්තිමත් කරන උවමනා ගත්තොත් ඔයාගේ මගේ අපි හැමෝගෙම වෙනස් ඔයා කන කෑම සමාට මං කැමති නෑ මං කන්න කැමති දේවල් ඔයා කැමති නෑ නේද සමහර විට සංස්කෘතිය අනුව කෑම වෙනස් වෙනවා එක එක්කනාගේ ආගම දහම අනුව කෑම වෙනස් වෙනවා ප්‍රතිපත්ති අනුව සාර ධර්ම අනුව කෑම වෙනස් වෙනවා විවිධාකාරයි භූගෝලීය ව්‍යාප්තිය මත කෑම වෙනස් වෙනවා වයස් මට්ටම් වෙනස් වීම මත කෑම වෙනස් වෙනවා ස්ත්‍රී පුරුෂ භාවය අනුව මම එක උදාහරණයක් කරන් ඔය කිව්වේ ඒ කියන්නේ උවමනාවල විවිධත්වයක් තියෙනවා හැබැයි අවශ්‍යතා පොදුයි තවදුරටත් කියනවා පුතේ රටක නිෂ්පාදන ක්‍රියාවලියෙන් බිහිවන එතන වචනයක් අඩුයි රටක නිෂ්පාදන ක්‍රියාවලියෙන් බිහිවන කියන තැන කාකපාදයක් දාලා ලියන්න භාණ්ඩ කියන වචනේ භාණ්ඩ හා සේවා පරිභෝජනය තුලින් සපුරාගත හැකි උවමනා ආර්ථික උවමනා නම් වේ ඒවට තමයි අපි කිව්වේ භෞතික උවමනා කියලාත් කියන්න පුළුවන් ආර්ථික විද්‍යාවේදී අවධානය යොමු කරන්නේ මෙවැනි උවමනා පිළිබඳ පමණයි ඒ කියන්නේ අර භාණ්ඩ හා සේවා පරිභෝජනයෙන් ඉටු කරගන්න පුළුවන් අවශ්‍යතා උවමනා ගැන විතරයි ආර්ථික විද්‍යාව කතා කරන්නේ අර මානසික උවමනා අවශ්‍යතා ගැන කතා කරන්නේ නැහැ ඊළඟට උවමනාවන්හි දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ අන්න එතන පුතේ ලක්ෂණ 4ක් 5ක් මන් දෙනවා හරි විශේෂයි කටපාඩම් කරගන්න පළවෙනි අංකය යටතේ හිස්තැනේ ලියන්නකො මම විස්තරේ කියලා දෙන්නම් පළවෙනි ලක්ෂණේ ලියන්න උවමනා අසීමිත වේ උවමනා අසීමිත වේ හරි දැන් ඉස්සලා අහගෙන ඉන්න පුතේ උවමනා අසීමිතයිලු මොකක්ද ඒකෙන් කියවෙන්නේ ඒ කියන්නේ පුතේ දැන් අවශ්‍යතා හා සංසන්දනය කරද්දී මිනිස් උවමනාවලට කිසිම සීමාවක් නැහැ ඒකට හේතු පුතේ විවිධ හේතු තියෙන පුළුවන් එකක් අලුතෙන් දේවල් වෙළඳ පොළට ආවහම
නවෝත්පාදන එනකොට අලුත් උවමනා ඇති වෙනවා. කාලයත් සමග සමාජ විකාශනයේ දැනුම වර්ධනය වීම කාර්මික විප්ලවය නේද නැත්නම් ඒ වේගයෙන් වෙනස් වෙන කාර්මීකරණ තාක්ෂණික වෙනස් වීම ඒවා හරහා අලුත් උවමනා ගොඩ නැගෙනවා. දැන් උදාහරණයක් බලන්න අපි මොබයිල් ෆෝන් එක ගැන හිතන්නකෝ. දැන් මොබයිල් ෆෝන් එක මුලින්ම ආපු ෆෝන් එක දැන් තියෙන ෆෝන් එකක් දාවේ නෑනේ පුතා. විශාල අර ඒරියල් කූරක් වගේ තියෙන ටච් ෆෝන් නෙමෙයි ආවේ ඔබන්න තියෙන්නේ. සමහර මැසේජ් කරන්නයි කෝල් කරන්නයි විතරයි පුළුවන්. ඉන්ටර්නෙට් යන්න ඒව මොනවත්ද නේද? එතකොට බලන්නකෝ ඒ කාලේ තිබ්බ නිෂ්පාදන නෙමෙයි දැන් තියෙන්නේ. එතකොට දැන් මිනිස්සුන්ගේ උවමනාව අරකද? අර කලින් ෆෝන් එකද? නෑ. දැන් හොයන්නේ අර ස්මාර්ට් ෆෝන් එක තමයි හොයන්නේ. අන්න බලන්න උවමනා අසීමිතයි. කිසිම සීමාවක් නෑ. තව ටික කාලෙකින් පුතා ඕට වැඩිය වෙන ෆෝන් එකක් ආපුවාම මේක ඉල්ලනවා මිනිස්සු. ඒක අනිවාර්යෙන් ඉල්ලනවා. දැන් බලන්නකෝ පරිගණකයට මොකද උනේ කියලා. ඔයාලට මතකද මුල්ම යුගයේ පරිගණක තිබ්බේ පුතා ඩෙස්ක්ටොප් කියලා පරිගණකයක්. ඩෙස්ක්ටොප්. ඇත්තටම ඩෙස්ක් එකෙන්ම පිරිච්ච පරිගණක විශාල පරිගණක. ඒක CPU එක වෙනම ඊට පස්සේ මොනිටර් එක වෙනම ඒක අරන් යන්න 4-5 දෙනෙක් ඕන වෙනවා. ඉතා විශාලයි. නේ? හැබැයි ඔය දේ ඊටත් වඩා හොඳට කරන දේවල් දැන් ඇවිල්ලානේ පරිගණකවල. දැන් ලැප්ටොප් තියෙනවා, ටැබ් තියෙනවා නේද? ඒවත් නැතුව ෆෝන් වර්ග වලින් පරිගණකයෙන් කරන්න පුළුවන් ඒවා කරන්න පුළුවන්. ඒතර බලපුවහම දැන් මිනිස්සු අර කියන ඩෙස්ක්ටොප් පරිගණක ඉල්ලනවද බලන්න? නෑ. දැන් ලැප්ටොප් එකක්, ටැබ් එකක් නැත්නම් ඊටත් වඩා නේද දැන් 11th ජෙනරේෂන් ඇවිල්ලා තියෙන්නේ. නේද? අලුත් ජෙනරේෂන් එකට පරිගණක ඇවිල්ලා. ඉතින් ඒවා නවෝත්පාදන ඇවිල්ලා තියෙන අලුතේ. එතකොට මිනිස්සුන්ට ඒ තුල උවමනා ආය ඇති වෙනවා. ඒ නිසා පුතා උවමනා සීමාවක් නැහැ. උවමනා ඉටු කරගත්තාය කියලා ඉවරයක් වෙන්නේ නැහැ. එක උවමනාවක් ඉටු කරගත්තට පස්සේ ආය උවමනාවක් බිහි වෙනවා මිනිස්සුන්ගේ හිතේ. ඒකයි මේකට කියන්නේ උවමනා අසීමිතයි කියලා. හරි. බලා ගන්න උවමනා අසීමිත වේ කියන තැන එක් එක් උවමනා වෙන්වෙන්ව ගත් පිට ඒවාට සීමාවන් තිබුණද සමස්තයක් ලෙස ගත් විට යම් දෙන ලද අවස්ථාවකදී මිනිස් උවමනාවන් අසීමිත වේ. එමෙන්ම යම් දෙන ලද අවස්ථාවකදී අසම්තෘප්ත වූ උවමනා රාශියක් පවතී. අසම්තෘප්තයි කියන්නේ පුතේ ඉටු නොවූ උවමනා ගණනාවක් වර්තමාන මිනිසුන්ගේ හිතේ නැත්තම් මනසේ තියෙනවා ඉටු කරගන්න බෑ. ඒකට හේතුව ඊට ප්‍රමාණවත් සම්පත් Taman සතුව නැති හින්දා උවමනා හිතේ තියාගෙන ඉන්නවා. නේද? දැන් වාහනයක් ගන්න, මොබයිල් ෆෝන් එකක් ගන්න උවමනා තියෙනවා. හැබැයි ඒවා නැති වුණා කියලා මැරෙන්නේ නැහැ කියන අවශ්‍යතාව නෙවෙයි ඒවා උවමනා තියෙන්නේ. අවශ්‍යතා හැම එකක්ම ඇත්තටම අපි ඔක්කොමලා ඉටු කරගෙන තියෙන්නේ. නැත්තම් ජීවත් වෙලා ඉන්න බෑනේ. දෙවෙනි ලක්ෂණේ ලියා ගන්න මම පුතා. දෙවෙනි ලක්ෂණේ ලියා ගන්න. මිනිස් උවමනා විවිධ වේ. මිනිස් උවමනා විවිධ වේ. හරි ඒකත් මේ දැන් පැහැදිලි කළා. මොකක්ද ඒකෙන් කියලා දුන්නේ? අවශ්‍යතා කියන ඒවා සමාජය තුළ ජීවත් වෙන සෑම පුජ්‍යලයකටම පොදුයි. හැබැයි අවශ්‍යතා ඉටු කරගන්න ක්‍රමය ඒ කියන්නේ මිනිස් උවමනා පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට වෙනස් වෙනවා. සමාජයෙන් සමාජයට වෙනස් වෙනවා. ඒ විවිධත්වයට බලපාන හේතු ගණනාවක් තියෙනවා. දැන් බලමු නිකන් ඇඳුම් පැළඳුම් කියන අවශ්‍යතාවය ඉටු කරගන්න තියෙන උවමනා ගත්තාම කොහොමද විවිධ වෙන්නේ? ස්ත්‍රී පුරුෂ භාවය අනුව ඇඳුම් පැළඳුම් වෙනස්. වයස් මට්ටම් අනුව වෙනස්. ಜಾති ભેද, කුල ભેද, ආගම් ભેද අනුව ඇඳුම් පැළඳුම් වෙනස්. භූගෝලීය පරිසරය අනුව උෂ්ණ අධික සීත අධික එතකොට ඇඳුම් පැළඳුම් වෙනස්. නේද? ඒ නිසා මේ විවිධත්වයට බලපාන හේතු ගණනාවක් තියෙනවා. ඒ නිසා උවමනා සමාන නෑ පුතේ. පොදු නෑ. හැබැයි අවශ්‍යතා මේ ලෝකේ ජීවත් වෙන හැමෝටම ඇඳුම් ඕන. හැබැයි අඳින්නේ මොකද්ද කියන එක පොදුද හැමෝගෙම? නෑ. අන්න ඒකයි උවමනා විවිධයි කිව්වේ. බලන්න එතන කියනවා
නූතන සමාජය තුළ මිනිස් උවමනා අතිශය විවිධත්වයක් විදහා පායි. පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට සමාජයෙන් සමාජයට මිනිස් උවමනා වෙනස් වේ. ඒ සමාජ ආර්ථික තත්ත්වය මත තීරණය වේ. අන්න ඒක දෙපාරක් වෙලා දිනවා කපා ගන්න. ඒ කෙරෙහි බලපාන සාධක කීපයකි. ඒ කියන්නේ මේ උවමනාවල විවිධත්වයේ කෙරෙහි බලපාන සාධක කීපයක් මම දැන් ඔය කිව්වේ ඒව තමයි. මොනවද? එක දීලා තියෙනවා ඔයාට භූගෝලීය විෂමතා, පුජ්‍යල විෂමතා, ආගමික සංස්කෘතික හා සමාජීය වෙනස්කම්, දේශපාලන දර්ශනයේ පවතින වෙනස්කම්, පුජ්‍යල අභිරුචිය, කැමැත්තේ තියෙන වෙනස්කම් මත උවමනාවල විවිධත්වයක් ඇති වෙන්න පුළුවන්. හරි අපි යනවා තුන්වෙනි ලක්ෂණය ඉස්සල්ලාම ලියා ගන්න පුතේ. තුන්වෙනි ලක්ෂණය ලියා ගන්න. උවමනා ශීඝ්‍රයෙන් වර්ධනය වේ. උවමනා ශීඝ්‍රයෙන් වර්ධනය වේ. ඒ කියන්නේ පුතේ කාලයත් සමග උවමනා ඊතා ඉක්මනින් වැඩි වේගෙන යනවා. දැන් බලන්න අතීතේ ජීවත් වෙච්ච මිනිස්සුන්ටත් අවශ්‍යතා ওই ටිකම තිබ්බා. හැබැයි අද කාලේ තියෙන උවමනා තිබ්බේ නෑ. අතීත ජීවත් වෙන මිනිස්සුන්ට වස්ත්‍ර ඕන, ආහාර ඕන, වාසස්ථාන ඕන. හැබැයි අද අයටත් ওই තුනම ඕන. හැබැයි අද අය අවශ්‍යතා වර්ධනය නොවුනට උවමනා වැඩි කරගෙන තියෙනවා. එදා මිනිස්සු ගල් ගුහාවක හරි ගහක් උඩ මොකක් හරි අට්ටාලයක් හරි ගහගෙන ජීවත් වුණා. අද එහෙම නෑ. අද උවමනා බලන්න මේ වර්ධනය වෙලා තියෙන විදිහ AC කරපු ගෙවල් ටයිල් කරලා සිවිලින් ගහලා එහෙම නැත්නම් සීට් වහලා නැත්නම් උළු වහලා නේද? විවිධාකාරයේ වෙනස්කම් සහිත අද ගයක් හොයනවා. ඒ කියන්නේ වර්ධනය වෙලා තියෙන මිනිසුන්ගේ උවමනා. ඇඳුම් බලන්න ඒත් ඒ වගේ එක එක පැෂන් තියෙන ඒවා භාවිතා කරනවා. රෙදි වර්ග නේද? මැටීරියල්ස්. ඒ කියන්නේ වර්ධනය වෙලා අලුතෙන් දේවල් හොයාගත්තා. මිනිස්සුන්ගේ දැනුම වර්ධනය වුණා. ඒත් සමගම උවමනත් එන්න එන්න වර්ධනය වෙලා තියෙනවා. හරි බලා ගන්න උවමනා ශීඝ්‍රයෙන් වර්ධනය වේ. ඊට කියනවා කාලයත් සමග නව නිෂ්පාදන බිහිවීමත් සමග අලුත් උවමනා ඇති වේ. එමෙන්ම වේගයෙන් නැත්නම් මෙතෙක් පැවති උවමනා ඊට වඩා හොඳින් ඉටු කර ගැනීමටත් මිනිසුන් පෙළඹේ. එනම් උවමනාවන් වෙනස් වේ. එක් උවමනාවක් ඉටු වූ පසු තවත් එකක් බිහි වේ. දැන් උදාහරණයක් ගත්තාම බලන්න දැන් අපි පරිගණක තාක්ෂණය කියන එක ආව නිසා මිනිසු මේ දක්වා අර අතපය වෙහෙසලා කරපු වැඩ දැන් පරිගණක තාක්ෂණයෙන් කරනවා. නේද? ඒ නිසා මිනිස්සුන්ට අර තමන් කරපු කටයුතු පහසු කරගන්න අලුත් දේවල් කෙරෙහි උවමනාවක් ඇති වෙලා තියෙනවා. අලුතෙන් දෙයක් ගන්න උවමනාවක් ඇති. දැන් බලන්නකො මොබයිල් ෆෝන් එක දැන් ස්මාර්ට් ෆෝන් එකක් ගන්න වෙලා. එයි දැන් අධ්‍යාපනයට අවශ්‍ය නිසා. දැන් ඒකට ස්මාර්ට් ෆෝන් එක උවමනාවක් වෙලා දැන්. මොබයිල් ෆෝන් එක නෙවෙයි නේ සාමාන්‍ය මොබයිල් ෆෝන් එකක් ගන්නෙ නේද? මොකද අර වර්තමානයේ සියලු කටයුතු මේ ඔන්ලයින් තාක්ෂණය හරහා කරන්න වෙලා තියෙනවා. ඒ නිසා මේ පැත්තට තියෙන උවමනා වර්ධනය වෙලා තියෙනවා. හරි අවසාන ලක්ෂණය ලියා ගන්න පුතේ. උවමනා නිර්මාණය කළ හැක. උවමනා නිර්මාණය කළ හැක. උවමනා නිර්මාණය කළ හැක. ඒ කියන්නේ මිනිස්සුන්ගේ උවමනා නිර්මාණය කරන්න පුළුවන්. අවශ්‍යතාව වගේ නෙමෙයි. අවශ්‍යතා පුතා ජීව විද්‍යාත්මක මූලයන් සමග බැඳිලා තියෙන. ඒවා නිර්මාණය කරන්න බෑ අපි උපදිනකොටම අපිට අවශ්‍යතා ටික හැදිලා තියෙන. හැබැයි උවමනා ඉපදෙනකොටම හැදිලා නැහැ. අපි උපදිද්දිම සරමක් ඕනේ කියලා ඉපදෙන්නේ නැහැ, කලිසමක් ඕනේ කියලා ඉපදෙන්නේ නැහැ. හැබැයි ඇඳුම් ඕනේ මොනවා හරි. මොකක් හරි ආවරණයක් ඕනේ ආරක්ෂාවෙන්. ඒ නිසා පුතේ අවශ්‍යතා ජීව විද්‍යාත්මකයි. හැබැයි මිනිස්සුන්ගේ උවමනා අපි ජීවත් වෙලා ඉන්න කාලය තුල නිර්මාණය කරන්න පුළුවන්. ප්‍රචාරණයට පුළුවන් අලුතෙන් උවමනාවක් හදන්න. දැන් බලන්න අද ටීවී එක දිහා බලාන ඉද්දි ඔයාලට පෙන්නනවා අලුතෙන්
සපත්තු දෙකක් ඇවිල්ලා මොබයිල් ෆෝන් එකක් ඇවිල්ලා නැත්තම් මොනවා හරි කෑම වර්ගයක් ඇවිල්ලා එදාට තමයි දන්න ඔයා ඒ වගේ දෙයක් මාකට් එකේ තියෙනවා කියලා. අන්න එදා ඉඳලා ඔයාට මේ නිෂ්පාදනය පිළිබඳ උවමනාවක් ඇති වෙනවා. ඒ නිසා මිනිස්සුන්ගේ උවමනා නිර්මාණය කරන්න පුළුවන් විවිධ ක්‍රම හරහා. බලන්න එතන කියන දේ තාක්ෂණික දියුණුව ප්‍රචාරණය තුලින් උවමනාවන් නිර්මාණය කළ හැකිය. නූතන තාක්ෂණයේ දියුණුවත් සමග නව නිෂ්පාදන බිහිවන අතර මේවා සමග කටයුතු කිරීම ඉතා පහසු වේ. මේ නිසා මෙවැනි දේවල් ලබා ගැනීම කෙරෙහි මිනිස් සිතෙහි ආශාවක් ඇති වේ. එමෙන්ම ප්‍රචාරණය නිසාද විවිධ දේ ලබා ගැනීමට මිනිස් සිතෙහි ආශාවක් ඇති කළ හැකිය. ප්‍රචාරණය තමා පුතේ මිනිසාගේ උවමනා වර්ධනය කරන්න පුළුවන් වැඩිම බලපෑමක් කරන ක්‍රමය. ප්‍රචාරණය තුලින් තමයි මිනිස්සු අහු වෙලා තියෙන්නේ. නේද? ප්‍රචාරණයත් එක්ක තමයි මිනිස්සු තමන්ගේ පරිභෝජන තීරණ වෙනස් කරලා තියෙන්නේ. හොඳයි. ඔන්න අවශ්‍යතා හා උවමනා කියන සංකල්පේ ඊටාම පැහැදිලිව ඔයා තේරුම් ගත්තා. දැන් මම ඔයාට පොඩි ප්‍රසන්ටේෂන් එකක් පෙන්නනවා. මේ පාඩම මේ දක්වා කරගෙන ආපු දේවල් ටික ඔයාට අවශ්‍ය තැන්වලදී පුතේ ඔයාට පුළුවන් ඔයාගේ ස්ක්‍රීන් එක ෆොටෝ එකක් ගහගන්න. ඒකලා ඒක අවශ්‍ය නම් ඔයාට ඔය කතා කරපු නෝට් එකේ අවශ්‍ය තැන්වල ලියා ගන්න පුළුවන්. දැන් මම මේ කතා කරපු දේවල් ටික අහපව් මුල ඉඳලා මතක් කරන්න තමයි මේ ප්‍රසන්ටේෂන් එක ඔයාට පෙන්වන්නේ. හරි. ඒකත් එක්ක බලාගෙන ඉන්න අවශ්‍ය තැන්වල ඔයා Tamanට ෆොටෝ එකක් ගහගන්න පුළුවන්. හරි. හරි. අපි ආර්ථික විද්‍යාව හැඳින්වීම කියන කොටසේ ටික තමයි අපි කතා කරන ආවේ පුතේ. එතකොට අපි මුලින්ම සාකච්ඡා කළා ඔයාට මතක ඇති විද්‍යාවක් කියන්නේ මොකක්ද කියන එක. අපි මේ විද්‍යාවක් කියලා ඉගෙන ගත්තේ බලාගන්න මේ අද සම්බන්ධ වෙච්ච අයට ගොඩාක් වටිනවා මේක. ඔයාට අවශ්‍ය නම් ෆොටෝ ගහගන්න. අපි විද්‍යාවක් කිව්වේ පුතේ විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරන ඕනම විෂයක්. ඒ විද්‍යාත්මක ක්‍රමය කියලා කියන්නේ ඉදිරිපත් කරන උපන්‍යාස ප්‍රත්‍යක්ෂ මූලික දත්ත සමග පරීක්ෂා කර බලීමට හෝ නැත්නම් බලා පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට යොදා ගන්න ලබන ක්‍රමයක්. ඒ කියන්නේ දැන් අපි ඉදිරිපත් කරන දේවල් හරිද වැරදි කියලා ඔප්පු කරන්න. පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන අපි කරනවා. ඒව තමයි අපි විද්‍යාගාර තුල කරේ. අන්නේ ක්‍රමය භාවිතා කරනවා නම් ඒකට අපි කියන්නේ විද්‍යාත්මක ක්‍රමය. ඒ ක්‍රමය අනුගමනය කරන ඕනම විෂයක් අපි විද්‍යාවක් කියලා ඉගෙන ගත්තා. හරි. ඊළඟට ආර්ථික විද්‍යාව විද්‍යාවකි. ඇයි එහෙම කියන්නේ? ආර්ථික විද්‍යාවේ එන විෂය කරුණු අපි විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරමින් සැබෑ සාක්ෂි හා සම්බන්ධ කොට විමසා බලන බැවින්. ඒ කියන්නේ අපිත් පුතා ඉදිරිපත් කරන හැම දෙයක්ම කියලා තියෙන විදිහටම පිළිගන්නයි නෙවෙයි. අපි ඒවා පරීක්ෂාවට භාජනය කරලා හරිද වැරදිද කියලා හොයලා බලලා තමයි අපි ආර්ථික විද්‍යාවේ තීරණ ගන්න. විද්‍යාගාර තුල ගිහිල්ලා පරීක්ෂණ නොකලාට අපි සමාජීය වශයෙන් අපි ආර්ථික විද්‍යාව ඉදිරිපත් කරන සංකල්ප පිළිබඳ පරීක්ෂණ කරනවා. දැන් උදාහරණයක් භාණ්ඩයක මිලයි ඉල්ලුම් ප්‍රමාණයයි අතර ප්‍රතිලෝම සම්බන්ධයක් පවතී කියන සංකල්පය අපි ආර්ථික විද්‍යාවේ පරීක්ෂාවට භාජනය කරනවා. එහෙම පරීක්ෂණ කරලා තමයි අපි තීරණය කරන්නේ මේ ආර්ථික විද්‍යාවේ උගන්වන දේ විද්‍යාවක් කියලා. පරීක්ෂාවට භාජනය කරන්න පුළුවන්. හරි. ගැටලුවක්ද පුතේ? ඔයාලගේ ෆෝන් එක මියුට් කරගන්න. හරි. ඊළඟ එක ඔයාලට ෆොටෝ එකක් ගහන්න වෙලාව මදි ඇති සමහර විට. මේක අවශ්‍ය තැන්වල ෆොටෝ ගහගන්න. පුතේ මං ආයෙත් කියන්නේ ඔයාට මේ මයික් එක මියුට් කරන්න නැත්නම් අනිත් අයට පේන්නේ නැහැ මේක. කරුණාකර උවමනාවෙන් ඔයාගේ ෆෝන් එක හෝ ලැප්ටොප් බාන්න ඔයාලා ඒක කරන්නේ. හරි බලා ගන්න දැන්.
දරුවනේ කවුරු හරි තාමත් ෆෝන් එක ඔන් කරගෙන ඉන්නේ මයික් එක. ඒක ඕෆ් කරගන්න පුතේ. ඇයි කියන දේ තේරෙන්නේ නැත්තේ ඔයාලට? හරි බලා ගන්නකෝ. ඊළඟට ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් කියලා කියන්නේ ඇයි අපි? අපි කිව්වා මේ සමාජ විද්‍යාවක් කියන්නේ මිනිසාගේ හැසිරීම පිළිබඳව හදාරනු ලබන ඕනෑම විද්‍යාවක්. ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් වෙන්නේ ආර්ථික විද්‍යාවේදී මිනිසාගේ ආර්ථික හැසිරීම රටාව පිළිබඳව හදාරන හින්දා. එතනදී ඔයාලට මතක ඇති අපි කිව්වා ආර්ථික හැසිරීම කියලා කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, පරිභෝජනය, හුවමාරුව කියන කාර්යයන් තුනේදී මිනිසාගේ හැසිරීම පිළිබඳ අධ්‍යයනය කිරීමට අපි කිව්වා ආර්ථික හැසිරීම කියලා. අන්න ඒ ගැන අධ්‍යයනය කරන හින්දා අපි කිව්වා ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක්. මේක කියනවා සමාජ විද්‍යාවක් වශයෙන් හඳුන්වන්නේ සමාජයේ මිනිසුන්ගේ හැසිරීම තර්කානුකූලව විග්‍රහ කරනු ලබන විෂයන්නේ. උදාහරණ ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, මනෝවිද්‍යාව. ඊට පස්සේ කියනවා ආර්ථික විද්‍යාව මගින් සමාජ ක්‍රමයක ජීවත් වන මිනිසුන්ගේ හැසිරීම් රටාවන් ආර්ථික දෘෂ්ටි කෝණයෙන් අධ්‍යයනය කරන බැවින් එයද සමාජ විද්‍යාවක් කියලා අපි හඳුන ගන්නවා. ඊළඟ ආර්ථික විද්‍යාව වෙනස් සමාජ විද්‍යාවන්ගෙන් වෙනස් වන්නේ කොහොමද? ඒකෙදි කියනවා මේ එක එක සමාජ විද්‍යාවන් වල විවිධ හැසිරීම් පිළිබඳව අධ්‍යයනය කරනවා. දේශපාලන ආගමික සිරිත් විරිත් අධ්‍යයනය කළද ආර්ථික විද්‍යාවේ අවධානය යොමු කරන්නේ මිනිස් හැසිරීම වල භෞතික නැත්නම් ආර්ථික අංශය පිළිබඳ පමණි. එබැවින් මේ වෙනත් සමාජ විද්‍යාවන්ගෙන් වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි ආර්ථික විද්‍යාවේ කතා කරන්නේ පුතේ මිනිසාගේ භෞතික හැසිරීම. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ, පරිභෝජනයේ, හුවමාරුව වැනි කාර්යයන් සම්බන්ධයෙන් විතරයි. දේශපාලන ආගමික සිරිත් විරිත් ආත්ම අභිමානය ඒ වගේ මිනිස් හැසිරීම ගැන අපි ආර්ථික විද්‍යාවේ කතා කරන්නේ නැහැ. ඊළඟට ආර්ථික විද්‍යාව ස්වභාවික විද්‍යාවන්ගෙන් ඒ කියන්නේ සුද්ධ විද්‍යාවන්ගෙන් වෙනස් වන්නේ කොහොමද? දැන් ඔය පුතාලට කියලා දුන්නා සුද්ධ විද්‍යාවන් නැත්තම් ස්වභාවික විද්‍යාවන් කියන්නේ මොනවා කියලාද කියලා දුන්නේ. ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව වගේ විද්‍යාවන්. එතකොට ඒ වගේ ආර්ථික විද්‍යාවේ තියෙන ප්‍රධාන වෙනස තමයි අර රසායනාගාර තුල පරීක්ෂණ කරන්න පුළුවන් ද බැයිද කියන එක. මේ බලන්න ස්වභාවික විද්‍යාවන් මගින් සාධක පාලනය කරන ලද තත්ත්වයක් යටතේ අත්හදා බැලීම් හා පර්යේෂණ කළ හැකිවත් ආර්ථික විද්‍යාව තුළ එසේ සාධක පාලනය කළ නොහැකිය. එබැවින් ආර්ථික විද්‍යාව තුළ උපකල්පන යොදා ගනු ලබනවා. ඒකයි තියෙන වෙනස. ඊළඟට මෙන්න අපි අදත් කතා කරපු ගියේ ඉරිදා කතා කරපු වැදගත් මාතෘකාව යථානුරූපී ප්‍රකාශ. යම් දෙයක දැනට පවතින ස්වභාවයේ කලින් පැවති తත්වය ඉදිරියට ඇතිවන తත්වයේ පිළිබඳ කෙරෙන ප්‍රකාශන. එවැනි ප්‍රකාශන වලින් කුමක්ද කුමක් ඌයේද කුමක් වෙනු ඇතිද යන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙයි. දැඩි ලෙස විෂයබද්ධ වූ ප්‍රකාශන වන මේවා පුජ්‍යල විනිශ්චය මත තීරණය නොවන විද්‍යාත්මක පැහැදිලි කිරීම වේ. ඒ කියන්නේ පුජ්‍යල බද්ධ ප්‍රකාශන නෙමෙයි මේවා. විද්‍යාත්මක පැහැදිලි කිරීම කියන්නේ විද්‍යාත්මකව ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. විෂයානුබද්ධ ප්‍රකාශන. මෙම ප්‍රකාශ හරි හෝ වැරදි විය හැක. අන්න ඒකයි හොඳට මතක තියාගන්න. යථානුරූපී ප්‍රකාශ කියන වචනේ අර්ථය නිවැරදි ප්‍රකාශ කියන එක නෙමෙයි. හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. සියලුම ආර්ථික න්‍යායන් යථානුරූපී ප්‍රකාශ මත තමයි ගොඩනැගිලා තියෙන්නේ. ඊළඟ අභිමතානුරූපී ප්‍රකාශන. යම් දෙයක පැවති යුතු ස්වභාවයේ කුමක්ද යන්න පිළිබඳ කෙරෙන ප්‍රකාශයි. එසේම කුමක් විය යුතුද යන ප්‍රශ්නයට දෙන පිළිතුර හා යොමු ප්‍රකාශ වේ. මේවා දැඩි ලෙස ආත්මගත වූ ඒවා වේ. අදාළ පුජ්‍යලයාගේ දර්ශනය, ආගම, තත්ත්වය වැනි සාර ධර්ම මත
මේ ප්‍රකාශ එළි දැක්වේ. ඒ කියන්නේ පුද්ගල බද්ධ ප්‍රකාශන වේ කියන එක තමයි මෙතනින් කියලා තියෙන්නේ. මේවා පරීක්ෂාවට භාජනය කළ නොහැක. විද්‍යානුකූල නැහැ. ඊළඟ ටිකට අපි යමු. මේ ටික අපි ඉදිරියේදී කතා කරන්න දේවල්. සූක්ෂම ආර්ථික විද්‍යාව. මේ ඉරිදා අපි කතා කළා. ආර්ථික පද්ධතියක කුඩා ආර්ථික ඒකකවල හෝ විචල්යන්ගේ හැසිරීම අධ්‍යයනය කිරීම. නැතහොත් ආර්ථික පද්ධතියක් තුළ සිටින පාරිභෝගික ශ්‍රමික නිෂ්පාදන ආයතන රජයේ වැනි ඒකකවල හැසිරීම වෙන වෙනම විග්‍රහ කිරීම. සාර්වාර්ථික විද්‍යාව. ආර්ථික පද්ධතියක සමස්ත ඒකකවල හෝ විචල්යන්ගේ හැසිරීම පිළිබඳ අධ්‍යයනය කිරීම. ඒ කියන්නේ සමස්තය පොදුවේගෙන අධ්‍යයනය කිරීම. එහිදී කිසියම් ආර්ථික පද්ධතියක් සමස්තයක් ලෙසගෙන එහි ව්‍යූහය සාධනය හා හැසිරීම විශ්ලේෂණය කරයි. හරි. ඊළඟට අපි අද කතා කරපු මූලික ආර්ථික සංකල්ප කියන මාතෘකාවට එනවා අපි. එතෙන්දී අපි කතා කරන පළවෙනිම මාතෘකාව අවශ්‍යතා. අපි කිව්ව අවශ්‍යතා යනු මිනිසෙකු වශයෙන් ජීවත් වීමට පුද්ගලයෙකුට අවශ්‍ය අවම දෑ වේ. ජීවත් වීම සඳහා සපුරා ගත යුතු අවම දෑ ඇත්තේ සීමිත ප්‍රමාණයකි. මේවා බොහෝ විට පොදුයි. උදාහරණ ආහාර, වස්ත්‍ර, නිවාස වගේ දේවල්. උවමනා භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීම සඳහා මිනිසුන් තුල හටගන්නා අපිරිමිත ආශාවන් හෙවත් කැමැත්ත වේ. එනම් අවශ්‍යතා සපුරාගත හැකි විවිධ ස්වරූප හෝ ආකාර උවමනා වේ. උදාහරණ ආහාර කියන අවශ්‍යතාව සපුරා ගැනීමට ඇති බත් පාන් වැනි දෑ උවමනා වේ. උවමනාවල ලක්ෂණ කීපයක් කියලා දුන්නා අපි නේද? උවමනා අසීමිතයි. උවමනා විවිධයි. උවමනා කාලයත් සමග වෙනස් වෙනවා. උවමනාවන් බිහි කළ හැකිවීම අපිට උවමනා නිර්මාණය කරන්න පුළුවන්. ඊළඟ සංකල්පයේ හිඟකම අපි ඒක කතා කරන්නේ ඊළඟ දවසේ. හරි. එතකොට ඔන්න අද දවස දක්වා අපි කතා කරපු දේවල් ටිකේ පොඩි සාරාංශයක් තමයි මම ඔයාට ඔය ඉදිරිපත් කළේ. මම හිතනවා පුතේ මේ දක්වා උගන්වපු කාරණා සම්බන්ධයෙන් ඔයාට යම් අදහසක් ඇති ගැටලුවක් නැතුව ඇති කියලා තමයි මම කල්පනා කරන්නේ. හරි. එහෙනම් ඒ අද දවසට ඉගෙනගත්ත කාරණා ප්‍රමාණවත් ලොකු දේවල් ටිකක් අපි කතා කළා. ඒකට අහපව් අපි මේ පන්තියේ සම්බන්ධ වෙන්නේ මේ ඉරිදා පස්වරු එකට. එතකොට ඉරිදා එකට එනකොට ඔය මූලික ආර්ථික සංකල්ප ටියුට් එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඊට පස්සේ ප්‍රශ්න පත්‍ර තව ටිකක් උගන්වනවට පස්සේ ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඒකට අදාළ පේපර් මම ඔයාගේ ගෲප් එකට දානවා. WhatsApp ගෲප් එකට දාන මැසේජස් පිළිබඳ හැම වෙලෙම දෛනිකව උනන්දුවෙන් ඉන්න. මොකද ඒකේ දාන පණිවිඩ අනුව ඔයා කටයුතු කරන්න. ඒ වගේම තවමත් පන්තියට සම්බන්ධ නොවි ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් ඒ අයට මගේ නම්බර් එකක් දෙන්න. ඒ අයට කියන්න කෝල් කරන්න කියලා. ඒ අයව පන්තියට මම සම්බන්ධ කරගන්නම්. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි ආයේ